හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා. හැමෝටම කියවට මම දන්නවා මේක බලන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් කමන්න එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕන පුදයක්. කමන්නේ සම්පූර්ණ වීඩියෝ එකම බලන්න කියලා ආරාධනා කරනවා. මට වෙලාව තියෙන වෙලාවට තමයි මම පාස් වෙලාවට තමයි රෙකෝඩ් එක දාන්නේ. ඉතින් මේක මම හිතන්නේ Zoom එකේ කරොත් ඒ වෙලාවට සමහරට ඒ වෙලාවම කියනකොට සමහර ප්‍රොඩක්ටිව් වෙනවත් නැති. නමුත් මම හිතන්නේ මේක දිගින් දිගටම බලනකොට ඕන වෙලාවක බලන්න පුළුවන් නේ. එතකොට මම හිතන්නේ තව දුරටත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්න මෙසේජ් එකක් හරි දාලා. ඉතින් අද කරන්න යන්නේ යුනිට් නම්බර් 4 වල ලිපිඩ්ස් කරලා. අපි දා යුනිට් නම්බර් 4 වල අන්තිමටම කරේ නියුක්ලියික් ඇසිඩ් ෆයිනල් එකට තනිකර එක ප්‍රශ්නයක් එන සෙෂන් එකක් තමයි නියුක්ලියික් ඇසිඩ්. අපි ඒක කරා එදා. අද මම කරන්න යන්නේ ලිපිඩ්ස් වල ෆයිනල් එකට තනිකර ප්‍රශ්නයක් එන සෙෂන් දෙකක්. ඒ කියන්නේ හරිම වැදගත් සෙෂන් දෙකක් අද කරන්නේ. සෙෂන් 4ක් තියෙනවා ලිපිඩ්ස් වලට. ඒකේ සෙෂන් නිකන් අපි බලමු ෆයිනල් පේපර්ස් වලට පොඩ්ඩක් කොට දාලා කොහෙන්ද අහලා තියෙන්නේ කියලා. මොකද ලිපිඩ්ස් වල සෙෂන් තියෙනවා. මම මේ ඉස්සල්ලා නිකන් මාක් කරගෙන ගියා මේ රෙකෝඩින්ග් එක පොඩ්ඩක් කරදුනා. ඊට පස්සේ අලුතින් කරන්නේ මම ඉස්සල්ලා මාක් කරපුවා තමයි මේ තියෙන්නේ. කොහොම හරි මේ තියෙන 2015 අහලා තියෙන පේපරේ බලන්න මේකේ මේ උඩම තියෙන එක. partially hydrogenated product එක අහනවා මේ උඩ දීලා තියෙන fatty acid එක. මේ සිස් මෙන්න මෙයාගේ ඔලික් ඇසිඩ් වල. මේක අහලා තියෙන ඇත්තටම සෙෂන් නම්බර් 2 එකේ. සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි සෙෂන් නම්බර් 2 එකකින් ප්‍රශ්න අහන්නේ. නමුත් මේ 2015 වුණේ සෙෂන් නම්බර් 2 වල 23 වෙනි පුටුවේ. ඔයාලා මාක් කරගන්න මම මේ කියනකොට සෙෂන් නම්බර් 2 අනිවාර්යයෙන්ම බලා ගන්න. මට අද කරන්න වෙන්නේ නැහැ. සෙෂන් නම්බර් 1 සහ 4 විතරයි මම කරන්නේ. සෙෂන් නම්බර් 2 එකෙන් අහලා තියෙනවා සමහර අවුරුදු වල ලකුණු 20ක් වෙන ප්‍රශ්නයක්. ගොඩක් අවුරුදු වල. ඒ නිසා සෙෂන් නම්බර් 2 හරි වැදගත්. අද මට කරන්න වෙන්නේ නැහැ. මම අද කරන්නේ ලකුණු 180ක් පේපර් එකට ලකුණු ගන්න පුළුවන් සෙෂන් දෙකක්. බලන්න මේක එතකොට මේ දෙවෙනි B පහේ B වෙනි එකේ මේ තියෙන්නේ ටර්පින්ස් වලට වෙන් කරන්න කියලා තියෙනවා. හෙඩ් ටේල් මේ ෆන්ක්ෂන් විදිහට. එතකොට මේකේ ලකුණු 30ක් කාලා තියෙනවා. මේකේ තියෙන සෙෂන් නම්බර් 4 වල. එතකොට මේ C කොටසේ biological activities අහන්නේ මේක එක දේවල් වල ඒ සෙෂන් නම්බර් 4 වල ලකුණු 30ක් කාලා තියෙනවා. දීලා තියෙනවා. cell membrane එකේ functions මේක තියෙන්නේ සෙෂන් 4 වල. එතකොට බලන්න ලකුණු 80ක් 180ක් ගන්න පුළුවන් සෙෂන් නම්බර් 4 එකෙන් විතරයි. තේරුණාද? එතකොට ලකුණු 180ක් සෙෂන් නම්බර් 4 එකෙන් ගන්න පුළුවන් ඒ අවුරුද්ද. මම අද කරනවා. ඊට පස්සේ 2016 පේපර් එක ගත්තොත් බලන්න මේ පළවෙනි එක. IUPAC nomenclature එක අහනවා. මේ දීලා තියෙන fatty acid එකේ ලකුණු 20ක්. මේක අහලා තියෙන සෙෂන් නම්බර් 1. අද මම කරන සෙෂන් එකේ. ඔන්න සෙෂන් නම්බර් 1 පුළුවන් නම් ලකුණු 20ක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ B කොටස. මේක අහලා තියෙන්නේ සෙෂන් නම්බර් 4. බලන්න ලකුණු 25ක් දෙනවා. මේවා ටර්පින්ස් කඩනවා. ඊට පස්සේ biological activities steroids වල ලියනකොට ලකුණු 25යි. ඊට පස්සේ indicate the biological function of phospholipid වල biological function එක ලියන ලකුණු 25යි. මෙයාට ලකුණු 30යි steroids වලට. මේ ටර්පින්ස් කඩනවා ලකුණු 25යි. ඔක්කොම කීයද? ලකුණු 180යි. එතකොට මේ අවුරුද්දේ පළවෙනි අද මම කරන පළවෙනි සෙෂන් එකයි හතරවෙනි සෙෂන් එකයි දෙක විතරක් බලලා ගිය කෙනෙකුට උනත් ලකුණු 100න් 100 ගන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. හරිම වැදගත්. ඊට පස්සේ අපි 2017 බලන්න IUPAC nomenclature මේක අහන්නේ සෙෂන් නම්බර් 1 මම කරන එකෙන් ලකුණු 20ක් හම්බෙලා තියෙනවා. මේක අහලා තියෙන්නේ ටර්පින්ස් කඩන්න ලකුණු 30ක් අහලා තියෙනවා. C කොටසේ brief account on antioxidant oxidation of fatty acid. oxidation මේ chemical processes ගැන තියෙන session number 2 එකයි මම ඔයාලට කිව්වා අද කරන්න ඕනේ නැති වුණාට session 2 එක පොඩ්ඩක් බලා ගන්න. දැන් oxidation අහලා තියෙනවා කලින් යවුවා hydrogenation. ඒ වගේම chemical processes තව කීපයක් තියෙනවා. halogenation කියලා එකක් තියෙනවා. esterification, transesterification කියලා එකක් තියෙනවා. oxidation. එතකොට අහලා නැති ප්‍රශ්න තියෙනවා halogenation, transesterification. අන්න මේ ප්‍රශ්න ටික වැඩිපුර පොඩ්ඩක් බලා ගන්න මේ පාඩම. සමහරවිට මේ පාඩම transesterification මම මේ කියන එක හොඳට බලා ගන්න. transesterification සහ halogenation. ඔය මාතෘකා දෙක මට ලොකු සැකයක් තියෙනවා මේ පාඩම දෙයිද කියලා. ඒ වුණාට ඒ දෙන්න විතරක් නෙමෙයි අනිත් ඒවා බලා ගන්න. වැඩිපුර මේ දෙන්නත් පොඩ්ඩක් බලා ගන්න.
හරි. එතකොට ඒකෙන් ලකුණු 20ක්. එතන සෙෂන් නම්බර් 2 එකට ගිහිල්ලා තියෙන ලකුණු 20යි. එතකොට මෙතන ලකුණු 30ක්. මේකෙන් සෙෂන් නම්බර් 4 එකෙන් සෙෂන් නම්බර් 1 එකෙන් ලකුණු 20යි. අන්තිම ප්‍රශ්න. biological activities මේක අහන්නේ අනිවාර්යෙන් සෙෂන් නම්බර් 4 ලකුණු 30යි. එතකොට 30යි 60යි 20යි. ලකුණු කීයද එතකොට? ලකුණු 80ක්. ඒ කියන්නේ ඕනම අවුරුද්දක සෙෂන් නම්බර් 4 පුළුවන් නම් ඒ වගේම සෙෂන් නම්බර් 1 මේ අද කරන සෙෂන් දෙක පුළුවන් නම් අඩුම ලකුණු 180ක් ගන්න පුළුවන් ෆයිනල් එකේ. ඒ නිසා බය නැතුව මේ සෙෂන් දෙක මුලින් පාඩම් කරගන්න. ඉතුරු සෙෂන් දෙක අන්තිමට බලාගන්න. මුලින් මේ දෙන්න බලාගෙන ඉන්න. හරි. එහෙනම් ඔන්න ෆයිනල් එකේ අහලා තියෙන තැන් මම පෙන්නුවා. අන්තිමේදීත් අපි නිකන් ඩිස්කස් කරමු. කොහොමද කියලා. හරි. අපි එහෙනම් දැන් මාරු වෙමු අපේ යුනිට් එකට. හරි. එතකොට හරි. මේකෙදි යුනිට් නම්බර් 4 අපි මුලින්ම පනිමු. Session 1 lipids, fatty acid, glycerides and waxes. හරිම සරල පාඩමක්. මොකද්ද මේකෙදි මෙයාලා කියන්නේ? මෙයාලා මෙතෙන්දි කියන්නේ in this session we will study in this session we will study what lipids are, biological functions of lipids, as well as the classification. හරිම වැදගත් classification කියන එක. Lipids, and we will study the features of fatty acids found in biological systems and nomenclature. හරිම වැදගත් කියලා. ඒක ඉස්සරහට අපි කතා කරනවා. එතකොට ওই ටික තමයි අපිට හරිම වැදගත් වෙන්නේ. ඉස්සරහට යන්න. හරි. What are lipids? Lipids කියන්නේ මොනවද? මොනවද lipids කියන්නේ? Lipids are compounds of biological origin that are soluble in non-polar solvents. Biological origin එකක් තියෙන non-polar solvents වල dissolve වෙන, ඒ කියන්නේ hexane, chloroform වගේ අයගේ dissolve වෙන අයට අපි අය තමයි lipids කියන්නේ. ඒ කියන්නේ එකම lipids විතරක් නෙමෙයි, තව non-polar වල මේ කියන්නේ feature එකක්. lipids සාමාන්‍යයෙන් non-polar වල අයගේ තමයි dissolve වෙන්නේ කියලා කියනවා. එතකොට the term lipids derived from මේක අපිට වැදගත් නැහැ. නමුත් මෙතන වැදගත් දෙයකට තියෙන ඊළඟ ඡේදේ the classification of compound. ඒ කියන්නේ මේ classification, ඒ කියන්නේ lipids කියද්දි එක බොන්නකට දාන්න, ඒ කියන්නේ unique features නැහැ. දැන් carbohydrate වල, protein වල, nucleic acid වල තියෙන unique features මේ වගේ නැහැ. ඒවට ගන්න බැරි කොටසක් තමයි මේ පොදුවේ දාලා තියෙන්නේ. lipids වලට එයාලා පොදුවේ non polar solvents වල තමයි dissolve වෙන්නේ. එතකොට the classification of compounds of as carbohydrate, protein depend on common මේක තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් carbohydrate, protein, nucleic acid එයාලගේ common features වලට අනුව classify කරා. නමුත් the compounds belongs to the lipids. lipids වලට දාන අය do not have common features, common structural features. එයාලට structural features, common structural features නැහැ. එයා ව්‍යුහාත්මක වෙනස්කම් පොදු ඒවා නැහැ. එකිනෙකාට වෙනස්. ඉතින් ඒ නිසා ඒවා classify කරන්නේ all of them are insoluble in polar. ඒ කියන්නේ එයාලා පොදුවේ එක පෙන්වන ලක්ෂණයක් තමයි polar solvents වල ද්‍රවීය ද්‍රාවණ වල දිය වෙන්නේ නැහැ. හැබැයි දිය වෙන්නේ non polar අය. ඒක අනුව තමයි අපි එයාලා ගැන අවබෝධයක් ගන්න. පදනම වෙන්නේ. හරි. දැන් functions of lipids. lipids වල functions මොනවද? මේ ටික පොඩ්ඩක් බලාගන්න. එයාලගේ හොඳ energy source එකක් අපි ඒ ලෙවල් වල ඉගෙන ගත්තා. ඊට පස්සේ එයාලා act as structural compounds of the hello miss. මොකක්ද මිස්? ඔව්. C18 එක මේ ඔව් ඉන්න මිස් මම පොඩි මීටින් එකකින් පොඩි
හරි සමාවෙන්න කෝල් එකක් ආව අතරමැදි මොනවත් කරන්නත් බෑ ආයෙත් මුලට යන්නත් බෑ ඊට පස්සේ act as structural components of cell membrane එකේ ව්‍යුහාත්මක තැනුම් එකක් විදිහට ක්‍රියා කරනවා serve as energy reservoir මේ පළවෙනියෙන් කිව්ව එක නා වගේ තමයි energy reservoir එකක් විදිහට සත්තුන්ගේ energy reserve කරලා තියෙනවා අපි දන්නවනේ අපි අර මේද ඔටුවෝන් ගෙම ඉන්නේ අපි නෙමෙයි මේ ඔටුවෝන් ගෙම මේද තට්ටුවක් තියෙන අර මොල්ලිය කියන්නේ ඒකේ මේද ඉන්න තියෙන්නේ එයාට වතුර නැතුව කාන්තාරේ ඉන්න පුළුවන් ඒවා හයිඩ්‍රයිස් කරලා නේද මතකයි තියෙන්නේ ඊට පස්සේ participate in signaling pathways cell membrane එකේ signaling pathways වල ඉන්නවා source of biologically important steroids වල විදිහට අපි ඉස්සරහට කතා කරනවා biologically important hormone විදිහට මේවා ක්‍රියා කරනවා transfer lipid soluble ඒ කියන්නේ vitamin lipids කඩේ කියලා කියන්නේ කඩේ කියලා අපි මේ KADE කියන අය හඳුන්වන්නේ කඩේ කියලා අපි මතක තියාගත්තේ vitamin KADE කඩේ කියන මේකේ මේවා ටික lipid soluble ඒවා dissolve කරගන්න පුළුවන් ඒ කියන්නේ යාලා ජලයේ dissolve වෙන්නේ නැහැ lipid soluble අය ඒවා dissolve කරගන්නවා shock absorbers විදිහට ක්‍රියා කරනවා ඔය අම්මලාගේ pregnant අම්මලාගේ මේද තට්ටුව වැඩිපුර තැම්පත් තියෙන shock absorber එකක් විදිහට කියලා කියනවානේ කාන්තාවන්ගේ වැඩිපුර lipid තැම්පත් වෙලා තියෙනවා ඔය ඒ කියන්නේ අර ඒ කියන්නේ ගර්භණී භාවයේ අවස්ථාවවලදී දරුවගේ ආරක්ෂාවට එහෙම එක එක ඒ විදිහට මට හරියට මතක නැහැ කොහොම හරි ගොඩ මතක තියාගන්න මේ වගේ යාළගේ ෆන්ක්ෂන්ස් සමහරලාට අහන්න පුළුවන් නමුත් වැඩි අහලා නැහැ අන්තිම පාඩමේ තියෙන ෆන්ක්ෂන්ස් ටික තමයි වැඩිපුර අහලා තියෙන්නේ ඊට පස්සේ classification of lipids are classified in several ways එයාලා classify කරලා තියෙන අවස්ථා මෙතෙන්දි පොතේ පෙන්නන්නේ classify කරලා තියෙන අවස්ථා දෙකකට මොනවද ඒවා nature of the products of hydro එයාලා ජල විච්ඡේදනය කරපුවාම හම් වෙන products වලට අනුව එක classification එකක් තියෙනවා අනිත් එක්කෙනා biosynthetic pathways අනුව එයාලා එයාව නිපදවන ඒ කියන්නේ එයාව හදන කට්ටිය ඒ කියන්නේ මම කිව්වේ ඇනබොලිසම් කියලා ඒ කියන්නේ එයාව නිෂ්පාදනය කරන විදිහ අනුව ලිපිඩ්ස් හදන විදිහ අනුව එයාව classify කරලා තියෙනවා නැත්නම් එයා ජල විච්ඡේදනය කරපුවාම එයාගේ products අනුවත් කරන්න පුළුවන් ඉතින් අපි මෙතෙන්දී මේ පොතේ මෙයාලා කියනවා මෙයාලා වැඩිපුර කියනවා in this session we will consider classification based on the product of hydrolysis ජල විච්ඡේදනය කරපුවාම හැදෙන product අනුව තමයි මෙයාව classify කරන්නේ මේ පාඩමේදී කියලා මෙයාලා කියනවා හරි ඉස්සරහට යන්න ලොකු දෙයක් මේ පිටුවෙන් ගන්න නැහැ මම තියනවා නම් ඔයාලට කියනවා මෙන්න මේක ෆයිනල් එකට වැදගත් කියලා හරි ඊට පස්සේ මෙතන තියෙන classification according to the products of hydrolysis ජල විච්ඡේදනය කරපුවාම එන විදිහ අනුව මේ මෙයාලා කැටගරයිස් කරලා තියෙනවා lipids පොදුවේ simple lipids complex lipids derived lipids කියලා කොටස් තුනකට බෙදනවා මේ පාඩමේ අපි කතා කරන්නේ glycerides and waxes ගැන පමණයි ඉතුරු වාගෙන පිළිවෙලින් අනිත් සෙෂන් වල මෙයාලා කියනවා එතකොට මෙන්න මේ අන්තිම හතරේ සෙෂන් නම්බර් 4 වල කතා වෙන්නේ ස්ටෙරොයිඩ්ස් ටර්පීන්ස් ඔය කට්ටිය ගැන කතා වෙනවා අන්තිම සෙෂන් එකේ පළවෙනි සෙෂන් එකේ මේ දෙන්න ගැන කතා වෙනවා එතකොට දෙවෙනි සෙෂන් එක කියලා තියෙනවා ඒකෙත් තියෙන්නේ එයාගේ මේ එක එක රියැක්ෂන්ස් මම කිව්වේ ඔක්සිඩේෂන් හයිඩ්‍රජනේෂන් හැලජනේෂන් transesterification ඒ වගේ යාලගේ chemical properties ගැන තමයි session 2 එකේදී ඉතින් එතෙන්දී මේවත් කැඩෙන විදිහ කතා කරනවා. හරි. එතකොට මේකේ ලොකු ගන්න දෙයක් නැහැ මේ කැලේ. වැදගත් දෙයක් තිබ්බොත් මම කියන්නම්. ඉතින් මේකේදී නිකන් බලන්නකො. hydrolysis එකේ product මේක සමහරට මතක තියාගන්න නිකන් මේ A level කාලේ ඉඳලා අපි ඉගෙන ගන්න දෙයක් නේ. මොකද්ද? simple lipids වලට මෙතෙන්දී මේ කිව්වා වගේ දෙන්නෙක් අයිති වෙන්නේ waxes and glycerides කියලා. නේද? එතකොට ඒ දෙන්න ගැන තමයි මේ කතා කරන්න යන්නේ මෙයාලා on hydrolysis simple lipids මේ කියපු simple lipids two different classes වලට බෙදෙනවා glycerides මොකද එයාලගේ වැදගත්කම මම මෙතන මේ ලියලා තියෙන මොනවද glycerides කියන්නේ ජල විච්ඡේදනය කරපුවම හැදෙන products මොනවද fatty acid සහ glycerol ඒ වගේම waxes නේ අනිත් එක්කෙනා මෙතන ඉන්න අනිත් එක්කෙනා waxes ජල විච්ඡේදනය hydrolysis කරොත් එයාගෙන් හැදෙන fatty acid සහ long chain alcohols ওই දෙක තමයි වෙනස waxes වලයි glyceride වලයි වෙනස මොකක්ද එතකොට මම මේ පැන්සලෙන් ලියලා තියෙනක ඔයාලට පේනවද දන්නේ ඔයාලා ලියා ගන්න glycerides කියන කට්ටිය ජල විච්ඡේදනය කරොත් හැදෙන ප්‍රොඩක්ට් තමයි fatty acid සහ glycerol
නමින්ම මතක තියාගන්න පුළුවන්. වැක්සස් වලදී ග්ලිසරයිඩ්ස් කියලා කැලක් එන්නේ නැහැ වැක්සස් නේ. එතකොට එයා ජල විච්ඡේදනය කරපුවම ෆැටි ඇසිඩ් සහ ලොන් චේන් ඇල්කොහොල්ස් දිග කාබන් හයිඩ්‍රජන් දාමයක් තියෙන ෆැටි ඇසිඩ් එකක් ඇල්කොහොල් එකක් තමයි වැක්සස් ජල විච්ඡේදනය කරාම හැදෙන්නේ. එතකොට දෙන්නගේ වෙනස මොකද්ද? ග්ලිසරයිඩ් සහ වැක්සස් දෙන්නටම පොදු කවුද? ෆැටි ඇසිඩ්ස්. දෙන්නගෙම ෆැටි ඇසිඩ් තියෙනවා. වෙනස් වෙන්නේ කවුද? ග්ලිසරයිඩ් වල ග්ලිසරෝල් ඉන්නවා. වැක්සස් වල ලොන් චේන් ඇල්කොහොල්ස් ඉන්නවා. මේ දෙක තමයි ඒ දෙන්නගේ වෙනස. ජල විච්ඡේදනයේ හැදෙද්දි ප්‍රොඩක්ට්ස් දෙක තමයි ඔය. ඉතින් මේ රූප සටහනින් පෙන්නලා තියෙන මොකද්ද? ट्राइग्लिसराइड කෙනෙක් නේ. ट्राई एसाइल ग्लिसरॉल एसाइल ग्रुप एसाइल ग्रुप තුනක් attach වෙලා තියෙන නැත්නම් fatty acid තුන් දෙනෙක් attach වෙලා තියෙන glycerol-ට මේ glycerol-ට මේ fatty acid තුන සම්බන්ධ වෙලා තියෙනවා ජල බොන්ඩ් එකක් හැදිලා ජල අණුවක් පිට වෙලා එතකොට ඒ දෙකේ ප්‍රොඩක්ට් තමයි මම කිව්වේ මේ ග්ලිසර්. එතකොට මේ තියෙන්නේ glycerol සහ fatty මේ තියෙන්නේ glycerides වැක්සස් නෙමෙයි. හරි ලොකු දෙයක් එතනක් නැහැ ගන්න ඕනේ. complex lipid ගත්තොත් එහෙම එතකොට මෙතන complex lipid ගැන කතා කරද්දී කියන complex lipids more than 2 classes of compounds of hydrolysis. ඒ කියන්නේ complex lipid එක දැන් ඔය අපි කතා කරේ simple lipids නේ. simple lipids ගත්තොත් එහෙම ජල විච්ඡේදන කරාදී හම්බ වෙන ප්‍රොඩක්ට් දෙකයි. එක්ක glycerol සහ fatty acid නැත්නම් long chain alcohol හා fatty acid. ප්‍රොඩක්ට් දෙකයි හම්බුනේ. නමුත් මොනවද complex lipid කියන්නේ? එයාලා ජල විච්ඡේදනය කරපුවාම ප්‍රොඩක්ට් දෙකකට වඩා හම්බ වෙනවලු මේ තියෙන්නේ. more than 2 classes of compounds hydrolysis හම්බ වෙනවා. එතකොට උදාහරණයක් විදිහට දාලා තිනවා phospholipid එකක් ජල විච්ඡේදනය කරොත් මෙන්න මේ වගේ තුන් දෙනෙක් හැදෙනවලු. glycerol, fatty acid, phosphoric acid and ethylamine. ethanollamine. නේද? එතකොට අපි යන්නේ අපිට ඒක වෙන්නලා ඇති රියැක්ෂන් එක. හරි මේ තියෙන්නේ phospholipid ජල විච්ඡේදනය කරපුවම මේ තුන් දෙනා හැදෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ phospholipid කියන්නේ complex lipid එකක් නේ. එතකොට simple lipid කියන්නේ අරගොල්ලෝ වලට triglyceride වගේ අයට complex lipid කියන්නේ ජල විච්ඡේදනයේදී දෙන්නෙකුට වඩා ප්‍රොඩක්ට් හැදෙන අය. අන්තිමේදී කියනවා derived lipids. ඒ කියන්නේ ව්‍යුත්පන්න ලිපිඩ ව්‍යුත්පන්න ඒ කියන්නේ ලිපිඩ මූලික ලිපිඩ ව්‍යුහයෙන් වැඩිපුර කවහරි කොම්ප්ලෙක්ස් වෙලා එයා කොම්ප්ලෙක්ස් එකටත් වඩා කොම්ප්ලෙක්ස් වෙනවා. එතකොට අපි කියනවා derived lipids කියලා. උදාහරණයක් විදිහට කොලෙස්ටරෝල් කියලා පෙන්නලා තියෙනවා. එයා ස්ටෙරොයිඩ් එකක්. හරි. කොලෙස්ටරෝල් වල ව්‍යුහය ඔයාලට ඇඳලා මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. මේක හරි වැදගත් අණුවක් නේ. හරි වැදගත් ජෛව අණුවක්. කොලෙස්ටරෝල් එක ව්‍යුහය ඇඳලා කටපාඩම් කරගන්න පුළුවන් නම් ඒත් වටිනවා. මං හිතන්නේ ෆයිනල් එකට ඔක කටපාඩම් කරන්න ඕනේ කියලා. නමුත් හරි වටිනා අණුවක් මේක. සමහරට ෆයිනල් කියන්න බෑනේ. මොකක් හරි ලියනකොට නිකන් ඇඳලා දැම්මොත් පේපරේ බලන කෙනාට හිතටත් හොඳයි සමහරට. මම නිකන් කිව්වේ. කැමති නම්. ඊට පස්සේ fatty acid ගැන කතා කරනවා. මේක තමයි හරිම වැදගත් කොටස දැන් පටන් ගන්නෙ. fatty acids. what are fatty acids? මොනවාද? more than 3 carbon atoms තියෙන්න ඕන. මම මේ රතු පාටින් මාක් කරලා තියෙන දේ ඔයාලා ලියා ගන්න. fatty acid කිව්වොත් එහෙම fatty acid එකක් විදිහට ගණන් ගන්නේ කවුද? carboxylic group එකක් තියෙන්නත් ඕන. ඒකේ කාබන් 3කට වඩා තියෙන්නත් ඕනේ acid එකේ. ඒකෙදි මොකද කියන්නේ? fatty acids are long chain carboxylic acid. carboxylic group එකක් තියෙන්නත් ඕන. containing more than 3 carbon atoms. කාබන් 3කට වඩා තියෙන්නත් ඕන. ඔය features දෙක තියෙන්න ඕන fatty acid එකක් නම්. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද්ද? fatty acid එකක් නම් අඩු ගානේ at least there should be 3 carbon atoms and carboxylic group. තේරුණාද? මේ carboxylic group එකේ කාබනුත් එක්ක හොඳේ 3ක් තිබ්බොත් ඇති. එයා fatty acid එකක් විදිහට ගණන් ගන්න. හරිනේ. අග්ගලයන් එහා පැත්තට. classification of ඔන්න ළමයි වැදගත් වෙන මම කියවනේ මම වැදගත් දේවල් කියනයි කියලා. මෙන්න වැදගත් තැන. මොකද්ද? classification of fatty acids found in naturally occurring lipids. ස්වභාවිකව හැදෙන ලිපිඩ් වල තියෙන fatty acid classify කරන්නේ කොහොමද? එතකොට මේ fatty acid classify කරනකොට ක්‍රම දෙකකට සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපි මොකක් හරි ගහක් ගැන කියනවනේ ඒක පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ භාෂාව වෙනස් වෙනවනේ. ප්‍රාදේශීය භාෂා තියෙනවා. එතකොට එක්කෙනෙක් අඳුන්වන නම තව තැනක දැන් ගෙදරදී කෙනෙක් කවුරු හරි මට උදාහරණයක් දෙන්න කවුරු හරි දැන් ගොඩක් අයට කියනවනේ සුද්දා කියලා නේද? සුද්දා කියලා කියනවා. නමුත් එයාගේ නම සුනිල් වෙන්න පුළුවන්.
නමුත් ගෙදරට ආදෙට කියන්නේ ඒ වගේ තමයි ක්ලාසිෆිකේෂන් වලත් ඉස්සර ඉඳලා සයන්ටිෆික් නොමන්ක්ලේචර් එන්න කලින් එක එක විදිහට හැඳින්වීම් හරි ස්ටෑන්ඩඩ් නොමන්ක්ලේචර් එකක් ඉන්න කලින් එක එක විදිහේ එක එක රටවල් වල එක එක සයන්ටිස්ට්ලා එක එක විදිහට ගොඩනගාගත්තු නොමන්ක්ලේචර්ස් තියෙනවා. එතකොට මේ දෙකම මේ පාඩමේ කතා කරනවා. හරිද? හරි. එතකොට මුලින්ම අපි බලමු according to the number of double bond අණුව according to the number classification of fatty acids according to the number of double bonds කීයක් තියෙනවද කනුව classify කරලා තියෙනවා. මොකද කොහොමද? fatty acids මූලිකම saturated සහ unsaturated. saturated කියන්නේ මොකද්ද? double bond නැති අය. සම්තෘප්තයි. ආය කොහෙන්වත් කවුරුත් ඇවිල්ලා බැඳෙන්න බෑ. double bond එකක් තිබ්බොත් මේ double bond එකකින් එක bond එකක් කඩලා තව කෙනෙකුට attach වෙන්න පුළුවන් මේ කාබන්ට. ඒ වුණාට එහෙම බැයි නම් එයාලට කියනවා අපි saturated. දැන් මෙයා සම්තෘප්ත වෙලා ඉන්නේ. නේද? මෙයා සම්තෘප්තයි. එයාට ආයේ වෙන කෙනෙක්ව ගන්න බෑ. නේද? ලංකාවේ විවාහ ක්‍රමය වගේ නේ. එක්කෙනෙක් අසාද බඳින්න පුළුවන්. නේද? වැඩිපුර ගන්න බෑ. නමුත් අරාබි රටකට ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙන්න කෙනෙකුට වඩා අසාද බඳින්න. එතකොට එයාලා unsaturated කෙනෙක් විදිහට ගන්න පුළුවන්. ඒ රටවල වල පිරිමි. අපි පිරිමියෙක් ගත්තොත් saturated පිරිමි. ඒ වගේ. තේරුණාද? වෙන ප්‍රශ්න තියෙනවා වැඩක් නැහැ. මම කිව්වේ හරි විදියට. ඉතින් ඒ වගේ තමයි saturated fatty acids ගත්තොත් එහෙම එයාලගේ කාබන් සහ හයිඩ්‍රජන් කාබන් single bonds විතරයි තියෙන්නේ. unsaturated fatty acids ගත්තොත් එහෙම කාබන් හයිඩ්‍රජන් single bond තියෙනවා. කාබන් double bond or triple bond තියෙන්න පුළුවන්. මේ මෙතන මේ single bond කියදී හිතයි වාල සමහරට කාබන් හයිඩ්‍රජන් මේ single bond තියෙනවා. ඊට පස්සේ double bond කියදී හිතයි කාබන් හයිඩ්‍රජන් single double bond තියෙනවද කියලා නෑ. ඒකින් කියන්නේ කාබන් හයිඩ්‍රජන් single bonds තමයි තියෙන්නේ. කාබන් අතර double bond or triple bond තියෙන්න පුළුවන්. unsaturated නේ. එතකොට මේ bond එක ඒ double bond එක or triple bond එක කඩලා පිටින් අයට අර එක එක chemical function esterification hydrogenation වගේ දේවල් halogenation වගේ reactions වලට එයාලා භාජනය වෙනවා. හරිද? ඉතින් ඔන්න මුලින්ම බෙදපු විදිහ තමයි ඒකට මෙයාලා කියන්නේ දින double bond තියෙනවා present absent කියන කනුව saturated to unsaturated විදිහට කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ unsaturated type එක ඩබල් බොන්ඩ් එකක් විතරක් නම් තියෙන්නේ. එයාලට අපි කිව්වා මොනොයිනොයික්. මොනෝ කියන්නේ එකක් නේ. ඊන් කියන්නේ ඩබල් බොන්ඩ් එකක්. එක ඩබල් බොන්ඩ් එකක් විතරක් නම් මොනොයිනොයික් විදිහට බෙදුවා. ඩබල් බොන්ඩ් දෙකක් නම් පොලිඊනොයික් දෙකක් හෝ කීපයක් තියෙනවා නම් පොලිඊනොයික් විදිහට බෙදුවා. හරිනේ. ඔන්න ඒ මූලික ක්ලාසිෆිකේෂන් එකක්. ඉතින් තාමත් ඔයාලා වැදගත් තැනකට ආවේ නැහැ. මේකෙදී වැදගත් දෙයකට ගන්න මේ නොමන්ක්ලේචර් නිකන් මතක තියාගන්න. මේ දීලා තියෙන මේ ඇසිඩ්ස් ටික තමයි මතක තියාගන්න. දැන් මෙතන මේ ලෝරික් කියන එක මේ ටයිප් කරද්දී මේ පැත්තට ගිහලා මේ අයි තියෙන්න ඕනේ මෙතෙන් මේ ලෝරික් ඇසිඩ් මෙතන ඉන්නේ. මෙයා ඔලික් ඇසිඩ්. ඔයාලා සාමාන්‍යයෙන් නිකන් දලා අදහසක් තියාගන්න ඕන පොතේ වැඩිපුරම කියලා තියෙන ඇසිඩ්ස් ගැන. ලෝරික් ඇසිඩ් එක කියලා තියෙනවා. ඔලික් ඇසිඩ් විතරම කියලා තියෙනවා. ඇසිඩ් වර්ග ඒ වගේ කීපයක් තියෙනවා. එයාලගේ කාබන් කීයක් තියෙනවද කියලා නිකන් දැන් මෙතන ලෝරික් ඇසිඩ් වල නම් කාබන් 12ක් තියෙනවා. එයා සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කෙනෙකුට උදාහරණයක්. ඔලික් ඇසිඩ් වල කාබන් 20ක් තියෙනවා. එයාගේ කාබන් ඩබල් බොන්ඩ් එකකුත් තියෙනවා. එයා සිස් විදිහට ඉන්නේ. තේරුණාද සිස් කියන්නේ මොකක්ද? මේ විදිහට එයා වෙන් වෙනවා. චේන් එක මෙහෙම යනවා. මේ පැත්තේ හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් මෙහෙට කාබන් චේන් යනවා. මෙතනින් මේ ඩබල් බොන්ඩ් එකේ මෙයා සිස් විදිහට ඉන්නේ. ඒකයි සිස් කියලා කියන්නේ. ඔලික් ඇසිඩ්. ඉතින් කොහොම හරි ලොකු වැදගත් දෙයක් තාම අපිට හම්බුනේ නැහැ. ඉස්සරහට තමයි හම්බෙන්නේ. ඊට පස්සේ එනවා classification of unsaturated fatty acids according to the stoichiometry. cis and trans මේක වැදගත්. මේක ෆයිනල් එකේ අහලා තියෙන තැන. මොනවද? කොහොමද cis and trans? දැන් අපි කියවනේ ඔලික් ඇසිඩ් වල cis එකක් මේ තියෙන මම අඳපු එක. නේද? එතකොට cis trans අණුව classify කරලා තියෙනවා. මොකද්ද මෙයාලා කියන දේ අපි නිකන් බලමු. Unsaturated double bonds found in our body are in food contain many double bonds, mainly double bonds. මොකද කියන්නේ මෙතෙන්දි වැදගත් දේවල් දෙකක් කියනවා නේද? Unsaturated double bonds found in our body. අපේ දේහයේ සාමාන්‍යයෙන් තියෙන unsaturated අය. තව පිටින් බැඳෙන්න පුළුවන්. And in food contain mainly double bonds. එතකොට ෆුඩ් වල ආහාර වල වැඩිපුරම තියෙන්නේ
ඩබල් බොන්ඩ්ස් තියෙන අය. අපේ ඇඟෙත් තියෙන ෆුඩ් වලත් තියෙනවා. ඊට පස්සේ usually the double bonds in the fatty acid commonly found in lipids are cis. එහෙනම් මෙන්න මෙතන වැදගත් point එකක් තියෙනවා. මොකද්ද? Usually the fatty acid commonly found in ඒ කියන්නේ fatty acid වල තියෙන double bond ගොඩක් ඒවා මොනවද? cis form එකකින් තමයි තියෙන්නේ. උදාහරණ විදිහට ඔලික් ඇසිඩ් මෙයාගේ ඔලික් ඇසිඩ් එක naturally found හම් වෙන කෙනෙක්. එයාලා ඉන්නේ cis විදිහට කියලා තමයි කියන්නේ. හරි. එතෙන්දි point එකකට වැදගත් දෙයකට තිබුණේ cis trans කතාව. ඔලික් ඇසිඩ් වල cis ඉන්නේ ආහාරවල සහ අපේ දෙහි වැඩිපුර ඉන්නේ cis මේ කවුද? double bond තියන අය. Classification of poly unsaturated fatty acids. මේ කතා කරේ කවුද? Classification of unsaturated fatty acids according to stoichiometry. cis trans අනුව. Eating unsaturated fatty acids are further classified as NX or omega X depending on the position of the first double bond. Hello miss. Sorry, Oh miss. ඒකට පිටිපස්සෙන් power supply එක නේද off කරලා ගන්න. ඒක ඒකනේ. මේක අනිත්ම සත්‍ය තියෙනවා. ඒක ඉවරට ඕනෙක කරලා ප්‍රශ්නයක් හොතනවා. ඒ මේක එකක් වුණා. ගොඩ කාලෙකින් දැම්මෙන තින්දක් දන්නේ නැහැ. ඔන්නේ කෙනේ දෝනේ. අර ලහිරුට තමයි මිස් කතා කරන්න වෙන්නේ. ඕක ගැන නම් එතන එහෙම ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. පොඩ්ඩක් බලන්නකෝ. Hari. Classification of polyunsaturated fatty acids NX or omega X nomenclature එක. මේ ගැන අහලා තියෙනවා හොඳේ. ෆයිනල් එකේදී මේක අහලා තියෙනවා. මේ මෙතනින් එහාට 1.4.2.3 මේක හරි වැදගත්. NX omega X nomenclature. හරි අපි යන්නේ එහා පැත්තේ පිටුවට. කොහොමද එන්නම් කරන්නේ? Example, if the first double bond is on third, sixth or ninth, the carbon atom, the fatty acids are referred to as N3, නැත්නම් omega 3, N6 නැත්නම් omega 3 and N9. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? පළවෙනියට හම් වෙන කාබන් ඇටම් එක. කොයි පැත්තින්ද? මෙතිල් එන්ඩ් එකේ ඉඳලා. අන්න දැක්කද? කැලෑ පාරවල් වලින්මයි ඒ කියන්නේ මේ හරි දෙයක් නැත්තම් ඒ කියන්නේ නීතිය නැත්තම් අවනීතියනේ. ඒ වගේ තමයි දැන් සාමාන්‍යයෙන් IUPAC nomenclature එකේදී මූලිකත්වය දෙන්නේ කවුද? දෙන්නේ කාබොක්සිලික්. එයානේ ප්‍රබලතාවය වැඩි. එයාට. හැබැයි මේ omega X මේ nomenclature මොනවද? මේවා එක එක අය මේ හදාගත්තු දේවල්නේ. මේ නිශ්චිත සම්මත ක්‍රමය නෙමෙයි. අසම්මත. ඉතින් එයාලා අසම්මත පැත්තෙම දැන් මේ යන්න ඕන ඔළුවෙන්. හැබැයි යන්නේ නැට්ටින් නේ. මෙයාලා නම් කරන්නේ ඒ කියන්නේ IUPAC nomenclature එක. අනිත් nomenclature වලදී සලකන්නේ මෙතිල් එන්ඩ් එක. මෙතිල් එන්ඩ් එකේ ඉඳලා තමයි අංක දෙන්නේ 1 2 3 4. IUPAC එකේදී තමයි හෙඩ් එකට දෙන්නේ. ඔළුවට තැන දෙන්නේ. තේරුණාද? එහෙනම් මතක තියාගන්න දැන් මේ NX හරි omega X හරි මේ nomenclature වලදී මෙයාලා අංක කරන්නේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා. ඉතින් මෙතිල් එන්ඩ් එකේ ඉඳලා මෙයාලා අංක 1 2 3 මෙහෙම දාගෙන එනවා. මෙහෙම දාගෙන එනකොට පළවෙනි ඩබල් බොන්ඩ් එක හම් වෙන කාබන් ඉන්නවනේ. දැන් මෙතෙන්දී එනකොට මේ 8 9 වෙනි කාබන් ගේ තමයි පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ. එහෙනම් එයාව නම් කරන්නේ කොහොමද? එයාව නම් කරන්නේ N කියන්නේ ඒ කීවෙනි කාබන් ගේද ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ. 9 වෙනි කාබන් ගේ. ඒකලා වරහන් ඇතුලේ ඔමේගා වලින් දානවා ඔමේගා 9 කියලා. මේ ඔමේගා දාන එකක් දෙකක් තියෙනවා. cis the trans දානවා ඒක පොඩ්ඩක් වෙනස් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙතෙන්දි මේ කියන්නේ මෙයාලා තුන්වෙනි එකනාගේ හිතියොත් කොහොමද හඳුන්වන්නේ? තුන්වෙනියාගෙන් නම් පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බුනේ යා
N3 omega 3 විදියට හඳුන්වනවා. හැබැයි තුනේ නෑ කියන්නකෝ. තුනේ ඩබල් බොන්ඩ් එකක් නෑ. ඉන්නේ 6 වෙනි එක්කෙනාගේ. 6 වෙනි එක්කෙනාගේ ඉන්නවනේ. යාව හඳුන්වන්නේ N6 omega 6 විදියට. ඒකෙත් නෑ කියමුකෝ. මේ හිතලා ගණන් කරගෙන ඉතින් 9 වෙනි එක්කෙනාගේ. 9 වෙනි එක්කෙනාගේ නම් හඳුන්වන්නේ N9 omega 9 විදියට. තේරුණාද? එතකොට මෙතෙන්ට මම නිකන් ගියොත් එහෙම ඔයාලව එක්කගෙන ටක් ගාලා ෆයිනල් පේපර් එකට බලන්න මේ තියෙන N3 මෙතෙන්දි මේ මොකද්ද මේ කියලා තියෙන්නේ මේ 20ට පහ මොකද්ද කියන ඉස්සරහට කතා කරනවා මේ N3 කියන්නේ මොකක්ද අර අපි කතා කරපු තැන හොඳේ මොකද මේක තිබුණා 2015ට යන 15 තිබුණා 15 තිබුණා ක්ලාස් එක අපි මං හිතන්නේ ඉදිරි සෙෂන් එකේ ඉස්සරහට ගිහිල්ලා ඔතෙන් දෙමු. මොකද අනිත් නොමන්ක්ලේචර් එකත් එක්ක පැටලෙන්න පුළුවන් අපිට. ඒ නිසා ටක් ගාලා ඉදිරි නොමන්ක්ලේචර් දෙකට ගිහිල්ලා එමු. හොඳේ. හරි. එතකොට මේකෙදි මේ nx omega x එකේදී n9 නැත්නම් omega 9 එහෙම හඳුන්වනවා. හරි. ඊට පස්සේ එතකොට මේ බලන්නකො මෙතන ඔලික් ඇසිඩ් එකේ තියෙන්නේ. අපි කියවනේ යා සිස් විදිහට ඉන්නේ මේ. මේ පැත්තට හයිඩ්‍රජන් මේ මෙතනින් තමයි නැමිලා තියෙන්නේ සිස් විදිහට තමයි ඉන්නේ මේ හැම එකම ලිනෝලෙයික් ඇසිඩ් මෙයා කවුද ලිනෝලෙයික් ඇසිඩ් එතකොට මෙයා ඇල්ෆා ලිනෝලෙයික් ඇසිඩ් එකම නම් දෙක මෙයාට ඇල්ෆා කැලක් කරලා එතකොට මෙයාගේ ඩබල් බොන්ඩ් තුනක් තියෙනවා තුන් දෙනාම සිස් අපි කියවනේ නැචරලි තියෙන සාමාන්‍යයෙන් ෆැටි ඇසිඩ් වල ඉන්නේ සිස් විදිහට ඒකයි මෙතෙන්දි ගන්න තව තියෙන පොයින්ට් එකක් මෙයාලගේ ස්ට්‍රක්චර්ස් දල වශයෙන් නිකන් මතක තියාගන්න මේ වගේ අය කාබන් කී දෙනෙක් ඉන්නවද වගේ දේවල්. In linoleic acid you will see that the first double bond is C6 carbon high තමයි ඉන්නේ. first double bond. ඒ හින්දා අපි යාලා නම් කරේ N6 omega 6 විදිහට. alpha එකේ ඉන්නේ පළවෙනි එක නන්නේ 3. එහෙනම් යා දුන්නන්නේ N3 omega 3 විදිහට කියලා තමයි මෙයාලා කෙටියෙන් මේ කියන්නේ. example එක මොකද්ද මේ තියෙන්නේ? Classify the following fatty acids as saturated monomeric monoenoic and polyenoic විදිහට වෙනස් කරනවා. දැන් මෙයාගේ මොකද්ද? මෙයාගේ ඩබල් බොන්ඩ් එකක්වත් නැහැ. මෙයා එනම් saturated පළවෙනි එක saturated. ඩබල් බොන්ඩ් නැහැනේ. මෙයා unsaturated. හැබැයි එක ඩබල් බොන්ඩ් එක එහෙනම් monoenoic. මෙයා ගත්තොත් මෙයාගේ ඩබල් බොන්ඩ් තුනක් තියෙනවා. එහෙනම් එයා polyenoic. ඒ විදිහට තමයි නම් කරන්නේ. The structural features of fatty acids in natural occurring lipids. Natural occurring lipids were structural features. Another, some common structural features are present in fatty acids and lipids found in animals. One of the common features: the carbon chain of fatty acids contain an even number of carbon atoms, except in waxes. Whereas odd number of carbon atoms also. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් fatty acid වල carbon chain එකේ ඉන්නේ even ඉරට්ටේ සංඛ්‍යාවක්. carbon තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක්. හැබැයි ඔත්තේ සංඛ්‍යාවක් ඉන්නේ waxes වල ඉන්න long chain alcohol වල. fatty acid වල එහෙනම් හැම වෙලේම even number of carbon atoms තමයි තියෙන්නේ. ඒක එක structural feature එකක්. සමහරට පැනල් එක අහන්න පුළුවන් what are the structural features of fatty acids කියලා. naturally occurring fatty. එතකොට මේ දෙක කියන්න පුළුවන් මොකද? fatty acid වල තියෙන carbon ගානන ඉරට්ටේ සංඛ්‍යාව. ඊට පස්සේ the fatty acids found in animals are simple, linear and saturated or have only double bonds. මොකක්ද ඒ කියන්නේ? සාමාන්‍යයෙන් සත්තුන්ගේ තියෙන හැදෙන fatty acid වල ඒවා සරල fatty acid ඒ කියන්නේ triglyceride වගේ glycerol සහ fatty acid විතරයි සාමාන්‍යයෙන් කැඩුවාම හම්බෙන්නේ ඒවා linear ඒවා නික සහ ඒ කියන්නේ branch වෙලා නැහැ සහ
saturated. ගොඩක් දුරට ඩබල් බොන්ඩ් ඇත්තෙම නැහැ. හැබැයි තියෙනවා නම් එක ඩබල් බොන්ඩ් එකක් වගේ තියෙන්න පුළුවන්. ඔය තමයි structural features of fatty acids. ඊට පස්සේ නිකන් පොදුවේ මෙයාලා කියලා තියෙනවා මොකද්ද? The fatty acids found in plants. ශාක ගත්තොත් එහෙම contain functionalities such as double bonds, triple bond, cyclopropane rings, epoxides, hydroxyl and carbonyl groups. ඒ කියන්නේ ශාකවල තියෙන fatty acid ගත්තොත් එයාලගේ අර සරල fatty acid නෙමෙයි එක එක දේවල් බැඳිලා තියෙනවා. carbonyl group තියෙනවා, වෙන cyclopropane එක එක දේවල් බැඳිලා තියෙනවා. ඒ කියන්නේ ඒවා ටිකක් සංකීර්ණයි සත්තුන්ගේ ඒවට වඩා. හරිද? හරි. ඊට පස්සේ යන් ටක් ගන්න nomenclature of fatty acids. ඔන්න නාමකරණය දෙනවා. Fatty acids can be named using the tribal name IUPAC IUB name. එතකොට IUPAC IUB nomenclature එකෙන් තමයි fatty acid nomenclature කරන්නේ. System of nomenclature that is used in systematic naming of biological molecules or designated using shorthand notation. Shorthand notation එකකුත් තියෙනවා. Definite structure could be drawn or a given structure could be named unambiguously using IUB system of nomenclature or the shorthand notation but not using the tribal names. එතකොට fatty acid nomenclature එකේදී shorthand notation එක use කරන්නත් පුළුවන්, IUPAC nomenclature එක use කරන්නත් පුළුවන් වෙන වෙනම. එතකොට අපි මුලින්ම IUPAC nomenclature එකට යමු. IUPAC nomenclature එකට යමු. In IUPAC name, the stoichiometry of double bonds is indicated as cis or trans vidiator, but or more specify Z or E. ZE nomenclature එක හෝ cis trans vidiator IUPAC nomenclature එකේදී stoichiometry එක පෙන්වන්න ඕන. හරිද? You have studied level 3 එකේදී basic principles වලදී carboxylic acid using IUPAC nomenclature එක අපි ඉගෙනගෙන තියෙනවා. The same rules are applicable for fatty acids. ඒකට කියන්නේ IUPAC nomenclature එක තමයි use කරන්නේ. හරි. දැන් මෙයාලා මෙතෙන්දී IUPAC IUB nomenclature එකකින් තමයි කියලා පස්සේ දැන් මෙතෙන්දී IUPAC nomenclature එකකින් තමයි අපි nomenclature කරන්නේ. Lauric acid has 12 carbon. අපි දන්නවනේ. දැන් අපි දන්නවා 12ක් ඇයි මේ හැම එකම ඉරට්ටේ තියෙන්නේ කියලා. මොකද්ද? සත්තුන්ගේ තියෙන fatty acid වල අඩු තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. දැන් මෙතෙන්දී lauric acid එක එකකොට සත්තුන්ගේ තියෙන කෙනෙක් කියලා අපි හිතන්න පුළුවන්. carbon 12ක් තියෙනවා ඉරට්ටේ නිසා. එයාගේ එතකොට lauric acid වල carbon 12ක් තිහින්දා එයාගේ IUPAC nomenclature එක dodecanoic acid or dodecanoic acid. අය කියනවා oleic acid ගත්තොත් 18ක් තියෙනවලු carbon atom. carbon 18ක් නම් මොකක්ද ඒකට කියන්නේ? මම මෙතන මේ යටින් නිකන් ලියලා තියෙනවා මොනවද? carbon එන ගාන අණුව එයාගේ මුලට එන නම 12ක් තියෙනවා නම් dodeca. 11ක් නම් undeca. 13ක් නම් trideca. 14ක් නම්
කොට්‍රෝ ඩෙකානේ ඒ වගේ ඉන්න මම පොඩ්ඩක් මෙතෙන්දී මම නිකන් වෙබ්සයිට් එකේ සර්ච් කරා nomenclature of lipids හරි වෙලා ඩෙස්ක්ටොප් එක ඔයි PDF එකක් තිබුණේ PDF එක පාස් කරලා එකේන පාටන්නේ ආපුවම මම පෙන්නන්න හරි කොහොම හරි 19ක් නම් නොනාඩිකා නෝනා 6ක් නම් සෙක්ස් දෙකක් 7ක් නම් සෙප්ටා දෙකක් 14ක් නම් ඒක කිව්වනේ හරි ඒ විදිහට දැන් මෙතෙන්දී ඔලික් ඇසිඩ් වල කාබන් 18ක් නම් මොකක්ද දෙන්න ඕනේ ඔක්ටානේ ඔක්ටා දෙකක් එතකොට එයාගේ නේම් එක මොකද්ද ඔක්ටා ඩෙකනොයික් ඇසිඩ් හරිම සරලයි මොකක්ද එතකොට එන්නේ මේ එන නම්බරේ දාන්න ඕන එන නම්බරට එන නම් ඔක්ටා දෙක මොන හරි දෙක අන්තිමේදී ඒ වලින් ඉවර වෙන්නේ ඔක්ටා හෝ මොනවා හෝ ඒ වලින් ඉවරන එකට NOIC දානවා නොයික් කියලා ගෑයි කාබොක්සිලික් නේ ඇසිඩ් කියලා දානවා හරි සරලයි හැබැයි ට්‍රාන්ස් විදිහට ඉන්නවා සිස් විදිහට ඉන්නවනම් ට්‍රාන්ස් විදිහට ඉන්නවනම් මේගොල්ලෝ දාන විදිහ පොඩි වෙනසක් වෙනවා මොකද්ද මුලට ඇඩ් කරන්න ඕන සිස්ද ට්‍රාන්ස්ද කියලා නේ දැන් මේ සිස් 9 ඔක්ටා ඩෙකනොයික් ඇයි ඔක්ටා ඩෙකනොයික් ඇසිඩ් වල සිස් එකෙනෙක් විදිහට තමයි ඉන්නේ ඔලික් ඇසිඩ් හිටියේ මෙහෙම සිස් නේ ඩබල් බොන්ඩ් එකකින් නැමුණානේ දෙපැත්තට එයා ට්‍රාන්ස් විදිහට මෙහෙම ගියේ නෑනේ සිස් විදිහට ගියේ සිස් විදිහට ඉන්නවනම් එයා සිස් කියලා පෙන්වන්න ඕන සිස් කියලා දාලා සිස් පොඩි ඉරි කැල්ලා කීයද සිස් වෙන්නේ 9 දී 9 වෙනි කාබන්ගේ තමයි සිස් වෙන්නේ 9 ඔක්ටා ඩෙකනොයික් ඇසිඩ් ඒ විදිහට තමයි ලියන්නේ අපි ටික එක්සැම්පල් ටිකක් බලාගෙන යන්න එතකොට හොඳට තේරෙයි නේද ඉස්සරහට මොකද මේ තියෙන්නේ draw the structure of elladic acid වල structure එක අඳින්න කියන්නේ අතරම IUPAC nomenclature එක ඔව් මෙයාලා අඳින්න කියනවා මේ trans isome which is trans isome of oleic acid වලම trans දැන් oleic acid අපි කියන්නේ cis විදිහට ඉන්නේ කියලා ඉස්සෙල්ලා අපි කිව්වේ 9 වෙනි තැන cis විදිහට තමයි oleic acid මෙයා trans විදිහට ඉන්නවනම් trans විදිහට මෙහෙම ඉන්නවනම් මෙයාට කියන්නේ elladic acid නේ දැක්කද පොඩි දෙයකින් trans cis විදිහට ඉන්නව එක නමයි trans විදිහට ඉන්නවනම් තමයි රෑදෙනියෝ දවල් මිගෙල් වගේ නේ ඒ වගේ කොහොම හරි මෙයා මොකද වෙන්නේ IUPAC නේම මොකක්ද එතකොට trans වෙලා තියෙනවා කොහෙන්ද 9 වෙනි තැනින් එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා නේද දැන් මොකද්ද උනේ මම අර ඉස්සලා කීපක මට කියන්න බැරි වුණා මොකක්ද මෙයා නිල ලත් විදිහනේ නිල ලත් කෙනෙක් ඒ කියන්නේ මෙයාව nomenclature කරද්දී කොහේ ඉඳලාද අපි ගන්නෙ හෙඩ් එකේ ඉඳලා ගන්න. ඒ කියන්නේ අපි ගන්නේ කාබොක්සිලික් ගෲප් එකේ ඉඳලා තමයි ගණන් කරන්නේ. තේරුණාද? දැන් අර උඩ nomenclatures වල අපි ගත්තේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා. N මෙච්චරයි ඔමේගා මෙච්චරයි කියලා අපි අර nomenclature එකක් උඩ කිව්වේ. ඒකේ ගත්තේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා. දැන් මේක IUPAC නිල විදියනේ. මෙතෙන්දි ගන්නේ මේ COOH group එකේ ඉඳලා තමයි ගණන් කරගෙන එන්නේ. තේරුණාද? එතකොට COOH group එක ගත්තොත් මෙයා කාබන් 1යි මෙතන කාබන් 7ක් තියෙනවා ඔක්කොම 8යි 9 වෙනි කෙනාගේ 9 වෙනි කෙනාගේ ඉන්න හින්දා තමයි මෙතන trans 9 කියලා දැම්මේ.
අනිවාර්යයෙන්ම ඩබල් බොන්ඩ් එක තමන්ගේ පළවෙනියට හම්බ වෙන ඩබල් බොන්ඩ් එක සිස් ද ට්‍රාන්ස් ද කියලා පෙන්නන්න ඕන. පළවෙනියට හම්බ වෙන ඩබල් බොන්ඩ් එක. මෙතෙන්දී පළවෙනියට ඩබල් බොන්ඩ් එකක් හම්බ වෙන්නේ 9 වෙනි කාබන්ගේ. එයා ට්‍රාන්ස් ඉන්න මුලින් ට්‍රාන්ස් ද සිස් ද ට්‍රාන්ස්. එතකොට මුලින්ම දාන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සිස් ඕ ට්‍රාන්ස් විදිහට දානවා. ඊට පස්සේ නම්බර් දානවා, නම්බර් ඔෆ් කාබන් ඇටම්ස් ගන්න දානවා. ඔක්ටා ඩෙකා ඒ විදිහට. ඊට පස්සේ අන්තිමේදී NOIC නොයික් ඇසිඩ් කියලා අන්තිමේදී ඉවර කරනවා. හරිම සරලයි IUPAC nomenclature එක මේ. හරි. give the IUPAC nomenclature linoleic acid. linoleic acid. බලන්නකො linoleic acid වල IUPAC nomenclature එක දෙන්න බලන්න. එතෙන්දී හැබැයි මෙහෙමයි මම මෙතෙන්දී කියපු තව දෙයක් තමයි පළවෙනි ඩබල් බොන්ඩ් එක විතරක් නෙමෙයි. පළවෙනි ඩබල් බොන්ඩ් එක එන එක තමයි මෙතෙන්දී දැම්මේ. නමුත් ඩබල් බොන්ඩ් එකකට වඩා එනවනම් ඒවත් පෙන්වන්න ඕන IUPAC එකේදී. අර කැලෑ පාරයක් දිනේ එක්කෙනෙක් විතරක් ලොකු කරගත්තේ. මේකෙදී එහෙම නෑ. මේකදී ඔක්කොටම සාධාරණ වෙන්න ඕන. හොඳ නායකයෙක් දැන් COOH කියන්නේ ප්‍රධානියා. ඇත්ත ප්‍රධානියා. එයා ඉන්නකොට හැමෝටම සාධාරණයක් තියෙනවා. දැන් අරකෙදී මොකද්ද? නැට්ට පැත්තට තමයි ප්‍රයොරිටි දුන්නේ. එතකොට ඉතින් පල්ලෙහාට එනකම්ම රජාගේ ඉඳලා පල්ලෙහාට එනකම්ම මේ විදිහ තමයි. දැන් මෙතෙන්දි වැදගත් කෙනා ඉන්නේ. හරි කෙනාට හරි දේ එන හම්බුණානේ. එතකොට එයාගෙන් පස්සේ හැමෝටම තෙමේ. දැන් මේ උදාහරණයක් කියන්නේ Q3 එකේදී කියන්නේ ඒක මොකද්ද? IUPAC name of linoleic acid. Linoleic acid වල ස්ට්‍රක්චර් එක දීලා තියෙනවා. කොහොමද ගණන් කරන්නේ? කොට එක කාබන් 7ක් තියෙනවා. ඒ කියන්නේ 8යි. මෙතෙන්දී 9යි. ඔන්න 9 වෙනි කාබන්ගේ පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බුණා. ඒක තේරුණා වෙන්න ඇති. මොකද COOH group එකට අංක 1 දෙනවා. මෙතන කාබන් 7ක් ඉන්නවනේ. මේ CH2 7 දෙනෙක් ඉන්නවනේ. එතකොට ඒ ඔක්කොම 8යි. ඊළඟට 9යි. 9 වෙනි කෙනාගේදී ඔන්න පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බුණා. මෙයා 10. මෙයා 11. මෙයා 12. ඔන්න 12 වෙනි කාබන්ගේ ආය හම්බුණා ඩබල් බොන්ඩ් එකක්. එතකොට මෙතෙන්දි මෙයාලා ඩබල් බොන්ඩ්ස් සිස් ඩබල් බොන්ඩ්ස් තියෙන්නේ. සිස් ඩබල් බොන්ඩ්ස් කියලා දීලා තියෙනවා. එතකොට කොහොමද මේ ලියන්නේ? අපිට මේක දෙක විදිහකට ලියන්න පුළුවන්. එතකොට මුලින්ම අපි කියවනේ සිස් ද ට්‍රාන්ස් කියලා ලාන්න ඕනේ කියලා. එතකොට ඔන්න සිස් පළවෙනි මම කියවනේ එතකොට IUPAC එකේදී දෙන්නටම සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා. කැලෑ පාරේ වගේ නෙවෙයිනේ. හරි පාරනේ. එතකොට පළවෙනි ඩබල් බොන්ඩ් එකේ ඉන්නේ සිස්. හරි. කමාවක් දැම්මා. කමාවෙන් වෙන් කරන්නේ එකම අය වගේ අය. නම්බර් එකකුයි වචනයි වෙනස් වෙද්දි තමයි ඉරක් ගහන්නේ. දැන් මෙතන සිස් ඉඳලා ආයන් යන්නේ කාටද? ඊළඟ ඩබල් බොන්ඩ් එක ගැන විස්තර කරන්න. එතකොට පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බුනේ 9 වෙනි. ඊළඟට 12 වෙනි තැනදී ඩබල් බොන්ඩ් එකක් හම්බුනේ. එයාත් සිස් කියලා මෙතන තියෙනවනේ. ඒකත් සිස්. දෙන්නම සිස් කියන අකුරු වලින්ම වෙනස් වෙන දින්දිකින්ද එයා පොඩි කොමාවකින් තමයි වෙන් කරේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් නොමන්ක්ලේචර් එකට වහින්න වෙනවා. සිස් තිබ්බේ කොහෙද? දැන් මේ තිබ්බ දැන් නම් කරන්න ඕනේ ඊට පස්සේ. මුලින්ම ස්ටොයිකියෝමෙට්‍රි අපි කියවනේ මුලින්ම නම් කරන්න ස්ටොයිකියෝමෙට්‍රි එක පෙන්වන්න ඕනේ. ස්ටොයිකියෝමෙට්‍රි. ඊට පස්සේ කෙනෙක් ඇඩ් වෙන්න ඕන කවුද? පොසිෂන් එක. ඒ ස්ටොයිකියෝමෙට්‍රි සිස් ද ට්‍රාන්ස් ඒ ස්ටොයිකියෝමෙට්‍රි කිව්වේ සිස් ට්‍රාන්ස්. ඒ දෙන තිබ්බ පොසිෂන් එක අංකේ කොයිද කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ කාබන් ගාන. කාබන් නම්බර්. ඊට පස්සේ නොයික් ඇසිඩ් කියලා ඉවර කරේනේ. 4 දිනක් එතකොට හිටියා. එතකොට මෙතෙන්දී මුලින්ම ස්ටොයිකියෝමෙට්‍රි එක පෙන්වන්න ඕන. දෙන්නෙක් ඉන්නවනේ දෙන්නගේ. සිස්. ඊට පස්සේ පොඩි ඉරි කැලක් ගහන්න වෙනවා. ඉන්න පොසිෂන් කොහෙද? 9 සහ 12. මුලින්ම පටන් ගන්න කොහෙද? කාබොක්සිලික් අන්තේ ඉඳලා එනකොට 9. ඊළඟ එක නා කොහෙද? අංක දෙකක්නේ. අංක දෙකක් වෙන් වෙද්දි දාන්නේ. ඒ කියන්නේ එකම සමජාතීය අය වෙන් වෙනකොට දාන්නේ කමාවක්. විජාතීය අය වෙන් වෙනකොට දාන්නේ ඉරි කැලක්. දැන් මේ සිස් කියන්නේ අකුරුනේ. අකුරුම දෙන්නෙක් වෙන් කරනකොට තමයි කොමාවක් දැම්මේ. අකුරුයි අංකයි වෙන් කරනකොට ඉරක් ගහන්නේ. දැන් මෙතන අංකයක්නේ. ඊළඟට ඩබල් බොන්ඩ් එකක් විස්තර කරන්න එපා. එයත් අංකයක්නේ. එහෙනම් කොමාවක් තමයි දාන්නේ. ඊට පස්සේ ඔන්න 12 දැම්ම 9යි 12යි. දැන් මොකද වෙන්නේ? දැන් පොසිෂන් එක නම් කරලා ඉවරයි. දැන් තියෙන්නේ කාබන් නම්බරේ. කාබන් නම්බරේ දාන්නේ වචනෙන්. එහෙනම් ඉරි කැලක් ගන්න ඕනේ. එයා වචන මේ අංක වලින් නෙමෙයිනේ වචනෙන් දාන්නේ. කීයක් ඉන්නවද කාබන්? 12යි 13යි 13යි 14 පළ 10 17 18යි. කාබන් 18ක් ඉන්න සම්පූර්ණ කෙනාගේනේ. කාබන් 18යි. 18ක් නම් ඔක්ටා දෙකා කියන්නේ 10නේ. දෙකා කියන්නේ 10. ඔක්ටා කියන්නේ 8. ඔක්ටා දෙකා කියන්නේ 18ට. 10 8යි 18යි. ඔක්ටා දෙකා.
ඊට පස්සේ මෙතෙන් දානවා ඔක්ටා දෙක. ඊට පස්සේ නොයික් ඇසිඩ්. එතෙන්ම නොයික් ඇසිඩ් කියලා දැම්මා යොදු කරා. ඇසිඩ්. තේරුණාද? සිස් 9 12. එතකොට මේ සිස් කියන අය සිස් ට්‍රාන්ස් කියන එක EZ විදිහට දාන්නත් පුළුවන්. අපි දන්නවනේ. සිස් කියන්නේ කවුද? Z. ට්‍රාන්ස් නම් එක දාන්නේ E. සිස් කියන එක Z විදිහට හඳුන්වනවා. ට්‍රාන්ස් කියන්නේ E. එතකොට අපිට මේක දාන්න පුළුවන්. මේ දෙන්නම සිස් හින්දා Z මේ දාලා තියෙන්නේ. එයා දාද්දි Z සිස් ට්‍රාන්ස් දානකොට දාන්නේ මෙහෙම වෙන වෙනම නම්බර මේ කියන්නේ පොසිෂන් එක වෙනයි ස්ටොකියෝමෙට්‍රි එක වෙනයි. නමුත් EZ දානකොට කොහොමද දාන්නේ? ඒ නොමන්ක්ලේචර් එක. දෙකෙන් එකක් ඔයාලා පුරුදු වෙන්න. EZ දානකොට ඒ අකුර ගාවම දාන්න ඕන ඊට ඉස්සරහින් කාබන් පොසිෂන් එක. එතකොට පළවෙනි කාබන් ඩබල් බොන්ඩ් එකේ ඉන්නේ 9 වෙනි තැන 9 EZ තමා එකම සමජාතීය විදිහට යන්නේ. දෙන්නම එකම විදිහට යන්නේ. මෙයත් ඉසඩ් මෙයත් ඉසඩ් අංකයක් දෙන්නටම තියෙන පොදුයිනේ එන කමාවකින් වෙන් කරනවා දෙවෙනි ඩබල් බොන්ඩ් එක හම්බ වෙන්නේ 12 ඉසඩ් වලදී 9 ඉසඩ් 12 ඉසඩ් ඒ දෙන්න විතින් බ්‍රැකට්ස් ඇතුලේ දාන්නේ එකල පොඩි ඉරි කැල්ල ගැහුවා ඊට පස්සේ පොසිෂන් එක දානවා මෙතනදී පොසිෂන් එක වෙනම දාන්නත් ඕන නේද පොසිෂන් එක දාන්න ඕනද කියලා පොඩි ගැටලුවක් මට තියෙනවා මෙතන මොකද කලින් පෙන්නලා තියෙන හින්දා අපි දාමු දැන් මේ පොතේ දීලා තියෙන එකනේ. පොසිෂන් එක ඊට පස්සේ දානවා 9 12 ඔක්ටා ඩෙකනොයික් ඇසිඩ්. ඒ විදිහට තමයි එතකොට නොමන්ක්ලේචර් කරේ. අපි පොඩ්ඩක් එක්සැම්පල් කීපයක් ඉස්සරහ බලන්න යන කොහොමද නම් කරලා තියෙන්නේ. ඕක කන්ෆර්ම් කරගන්න. හරි. ඊට පස්සේ short hand notation ෂෝට් හෑන්ඩ් නොටේෂන් හරිම වැදගත් තැනක්. මොකද ෆයිනල් වල අපි දැන් අහලා තිබ්බ තැන අපි දැක්ක පේපර් හැමතැනම අර තිබ්බ තැන් වල මේ ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක තමයි දීලා තිබුණේ. මොකද්ද? ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක මෙන්න මේ විදිහට තමයි යන්නේ. අර ෆයිනල් එකේදී මම ඉස්සෙල්ලා පේපරේ පෙන්නන්න ගියාදී මම කිව්වේ ආපහු එමු කියලා මේ ටික ඉගෙනගෙන. ඒකෙදී පෙන්නලා තියෙන ඇත්තට මේ විදිහට. අර ඔමේගා x නෙමෙයි මේ විදිහට. ඒකෙදී පෙන්නන්නේ xinz. xinz. x කියන්නේ මොකද්ද? number of carbon atoms in the chain. chain එකේ carbon කීයක් ඉන්නවද? දැන් කීයද මේ ඊනොයික් මේ ඔලෙයික් ඇසිඩ් වල කීයක් කියලාද carbon 18ක්. එහෙනම් 18යි. ඒකල කමාද මේ 32ක් තියලා y කියන්නේ කවුද? x කියන්නේ number of carbon atoms, y කියන්නේ number of double bonds. double bonds කීයක් තියෙනවද? ඔලෙයික් ඇසිඩ් වල නම් එකයි. ඊට පස්සේ NZ කියලා දානවා. N කියන්නේ කොහෙද? N කියන්නේ මොකක්ද? N කියන්නේ N is the letter without significance. ඒකට දෙයක් නැහැ. ඒකෙදි කියන්නේ කවුද? ස්ටොයිකියෝමෙට්‍රි එක පෙන්වන්න සහ cis isomers වලදී තමයි N use කරන්නේ. එතින්ද මොකද කියන්නේ? Position of the double bond from the methyl end. methyl end එකේ ඉඳලා කොහෙද පළවෙනි double bond එක තියෙන්නේ? Position of the double bond from the methyl end. methyl ඔන්න දැක්කද? IUPAC nomen page එක තමයි උඩ කතා කරේ. දැන් මේ short hand. ඒක ලේසි කරලා කවුරු එකක් හදාගෙන තිනවා. ඉතින් එතෙන්දී ආයෙත් net පැත්තට තමයි priority දෙන්නේ. එතකොට methyl end එකේ ඉඳලා position එක කොහෙද double bond එක හම්බ වෙන්නේ. තේරුණාද? එතකොට ඔයාලට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ වගේ nomenclature එකක් NX NZ මේ XY NZ nomenclature එක දීලා තිබ්බොත් මේකේ පළවෙනි පදෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් කාබන් ඇටම් කීයක් තියෙනවද ඩබල් බොන්ඩ් කීයක් තියෙනවද කියලා. ඒ වගේම දෙවෙනි පදෙන් මොකද ඔයාලට අදහස ගන්න පුළුවන්? දෙවෙනි එකේදී ගන්න පුළුවන් මෙතිල් එන්ඩ් එකේ ඉඳලා ආවොත් ඩබල් බොන්ඩ් එක හම් වෙන්නේ කීවෙනි කාබන් ගෙද කියලා. තේරෙන්න ඇති. ඒ වගේම the delta x nomenclature මේ nomenclatures දෙකක්. පළවෙනි එක නා short hand notation එක. ඒකෙදී fatty acid commonly represent as මේ විදිහට. මේ විදිහට තමයි ආ delta x විදිහට හඳුන්වනවා. The position double bond is presented as a superscript of x. x වල බලයක් විදිහට පෙන්නනවා position of the double bond එකේ තියෙන position එක. ඊට පස්සේ අපි බලමු නිකන් පොදුවේ මෙයාලා කියනවා අපි බලමු කියලා සාමාන්‍යයෙන් එන්නේ වගේ කොහොමද මේවා ක්ලාසිෆයි කරලා තියෙන්නේ කියලා.
ගලන්නේ අපිට. පළවෙනි එක නා උඩ ඒක කෙනා බලන්න. එයාගේ බලන්න නිකන් ගණන් කරගෙන ඉන්න කාබන් ඇටම් කීයද 1 2 3 4 5 6 7 9 10 11 12 13 14 15 16 17 18යි. 18 දෙනෙක් ඉන්නවා සිස් විදිහට ඉන්නේ. ඔයාලට මේකේ නම මතකෙ තියෙන්න ඕන. කවුද? කාබන් 18ක් තියෙන සිස් විදිහට ඉන්නවා නම් 9 වෙනි කාබන් එකේ මේ ඉන්නේ ඔලෙයික් ඇසිඩ්. නේද? ඔලෙයික් ඇසිඩ් that 18 carbon atoms with cis double bond. එතකොට මෙයා කොහොමද NX විදිහට නම් කරන්නේ? අපි මේ XY N Z විදිහට කොහොමද නම් කරේ? XY නම් X වලින් මොකද්ද කිව්වේ? සම්පූර්ණ කාබන් ඇටම් කීයද? 18යි. සිත් දෙකක් තිබ්බා. ඊට පස්සේ ඩබල් බොන්ඩ් කීයක් තියෙනවද කියලානේ? ඩබල් බොන්ඩ් එකයි. සිස් විදිහට ඉන්නවා නම් අපි වරහන දාන්නේ කීයක් ඉන්නවද? සිස් විදිහට ඉන්නවා නම් මෙතිල් එන්ඩ් එකේ ඉඳලා කී වෙන තැනද? මෙතන දාන්නේ X. sorry මෙතන N ඉරි කියලා ගහුවා 9 වෙනි කාබන් එක. මෙතිල් එන්ඩ් එකේ ඉඳලා 9 වෙනි කාබන්ට ආවම තමයි පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ කියලා තමයි මෙයාලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට යා ඩෙල්ටා x විදිහට නම් කරනවා නම් ඩෙල්ටා 9 කියලා දානවා. වෙන මොනවත් මුලට දාන්නේ නැහැ. ඩෙල්ටා 9 කියලා දානවා. according to ඩෙල්ටා 9 එකේදී cis එතෙන්දී cis කියලා දානවා. cis ඩෙල්ටා 9. cis විදිහට ඉන්නවා නම් cis ඩෙල්ටා 9. එතකොට nomenclature දෙකක් හොඳේ. උඩ පෙන්නවගේ short hand notation එක අනිත් එක ඩෙල්ටා x nomenclature එක. ඒ කියන්නේ short hand notation කිව්ව මේකයි. carbon atom ගාන double bond කීයද? මෙතිල් එන්ඩ් එකේ ඉඳලා කී වෙනි තැනද ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ? සිස් නම්. ඒ මම ඔය සිස් නම් කියලා හැම වෙලෙම කියන්නේ. දැන් බලන්නකො මෙතන ඔලික් ඇසිඩ් එකේම අර සිස් බොන්ඩ් එක මේ උඩ තිබ්බ සිස් එක මෙතෙන්දි ට්‍රාන්ස් වෙලා. එතකොට ඒකට කියන්නේ වෙන නමක් නේ. එලඩික් ඇසිඩ් නේ. මතක ඇතිනේ මම කිව්වා. එතකොට එලඩික් ඇසිඩ් වල එලඩික් ඇසිඩ් ගත්තොත් එයාගේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා 9 වෙනි තැනමයි හම්බෙන්නේ ඔලික් ඇසිඩ් වගේමයි. මොකද්ද වෙනස? අර විදිහටමයි දාන්න තියෙන්නේ 18 වෙනි කාබන් 18ක් තියෙනවා. එක ඩබල් බොන්ඩ් එකයි තියෙන්නේ. ඊට පස්සේ එයාගේ වරහනක් දාලා කොතනද තියෙන්නේ කියලා පෙන්නලා නැහැ. වරහනක් දාලා ඉන්නේ කොතනද මෙතිල් එන්ඩ් එකේ ඉඳලා කී වෙනි තැනද කියලා පෙන්නලා නැහැ. ඉතින් ඒකයි වැදගත්කම. එතකොට මතක තියාගන්න සිස් වලදී තමයි වරහන දාලා කොයි මෙතිල් එන්ඩ් එකේ ඉඳලා කී වෙනි තැනද ඉන්නේ කියලා පෙන්නන්නේ. ට්‍රාන්ස් එකේදී එහෙම පෙන්නන්නේ නැහැ. හරිනේ. ඊට පස්සේ C උදාහරණේ එයාගේ පෙන්නලා තියෙනවා linoleic acid has 18 carbon atoms with 2 cis double bond. linoleic acid ගත්තොත් එයාගේ කාබන් 18ක් තියෙනවලු. cis double bond දෙකක් තියෙනවලු. හරිද? And the first double bond is in 6th position. මෙතිල් එන්ඩ් එකේ ඉඳලා. එහෙනම් කොහොමද එයා නම් කරන්න කියලා අහනවා. එතකොට එයාව නම් කරන්නේ කොහොමද මේ short hand notation එකේ. මතක තියාගන්න short hand notation කියලා දීලා තිබ්බොත් xy n z විදිහට තමයි යන්නේ. කියන්නේ කලින් පිටුව අපි කිව්වේ short hand notation කියලා අපි හඳුන්වන්නේ short hand notation මෙන්න මේ විදිහට xy n z nomenclature මේ විදිහට තමයි යන්නේ. හරිද? එතකොට මතක තියාගන්න short hand notation කිව්වොත් මේක තමයි exam එකකට අර තැන් වල දීලා තිබ්බේ short hand notation. අපි නිකන් දැන් ගිහලා බලමු final paper එකට. දැන් ටිකක් පැහැදිලි. හරි. බලන්න. මේ තියෙන්නේ 18 1 n6. මොකද්ද මේ කියන්නේ? 18 1 n6. 18 1 n6 කියන්නේ කාබන් 18ක් මෙයාගේ තියෙනවලු. n6 කියන්නේ 6 වෙනි කාබන්ගේ තමයි ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා.
ඇයි වරහණක් දාන්නේ? වරහණක් දාන්නේ හැම වෙලෙම සිස් නම් විතරයි. ඒක මම කියන්නම්. දැන් බලන්න මේ විතර මේ දීලා තියෙන ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක. එයාලා ඔන්න බලන්න IUPAC nomenclature එක කහනවා. IUPAC nomenclature එක ගන්නේ කොහොමද ගන්නෙ? දැන් බලන්න මම නිකන් මේකේදී ඔයාලා නිකන් කරමු අපි 7යි 8යි. මෙතන කාබන් 8යි. මේ 9 වෙනි කාබන්ගේ ඔන්න පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බුණා. 10 11 12. 12 වෙනි කාබන්ගේ ඊළඟ ඩබල් බොන්ඩ් එක හම්බුණා 12. 13යි. 14 15 16 17. 18යි. කාබන් 18ක් තියෙනවා. 18ක් නම් මොකක්ද ඒකට අපි දාන්නේ? ඔක්ටා දෙක. හරිද? මුලින්ම අපි කොහොමද අපි මේවා නොමන්ටේෂන් කරන හැටි අපි මුලින්ම මොකද කිව්වේ? මුලින්ම ස්ටොයිකියෝමෙට්‍රි එක දාන්න කිව්වා. ස්ටොයිකියෝමෙට්‍රි. ස්ටොයිකියෝමෙට්‍රි නෙමෙයි ස්ටිරියෝකෙමිස්ට්‍රි එක යාගනේ. ස්ටොයික සම වෙන්න මම අර ඒ වචනේ දිගටම පාවිච්චි කරන්න ඇති ස්ටොයිකියෝමෙට්‍රි කියන එක. ඒක නෙමෙයි ස්ටොයිකියෝමෙට්‍රි මොකද මේ සෝරි මේ ස්ටිරියෝ කෙමිස්ට්‍රි කියන්නේ යාගේ සිස් ද ට්‍රාන්ස් ද සිස් ද ට්‍රාන්ස් ද කියන එක. හරි. ඉතින් මෙතෙන් දාන්නේ සිස් ද ට්‍රාන්ස් ද නැත්නම් ඊ ද ඉසඩ් ද කියන එක. මට සමා වෙන්න මුලින් ඉඳලා ඒක කියන්න ඇත්තේ මම සිස් ට්‍රාන්ස් මට දැන් තමයි ඒක කල්පනා වුනේ. සිස් ට්‍රාන්ස් ඊට පස්සේ position ඊට පස්සේ carbon number ඊට පස්සේ noic acid ඒ විදිහට තමයි නම් කරන්නේ. මතකද මේ එතකොට IUPAC විදිහට යනවා නම් ඔළුවේ ඉඳලා තමයි එන්නේ. එතකොට කොහොමද cis trans කියන්නේ? මෙයා cis මෙයා cis. එහෙනම් කොහොමද දාන්නේ? cis cis ඉරි කැලක් ගැහුවා. දැන් පොසිෂන් දාන්න ඕනේ. පළවෙනි එක්කෙනා 9. දෙවෙනි එක්කෙනා 12. පොසිෂන් උත් දැම්මා. ඉරි කැලක් ගැහුවා. මේ දෙන්නම හරි. ඊට පස්සේ කාබන් 18යි. ඔක්ටා 2 ඒකටම ඇඳලා ලියනවා නොයික් ඇසිඩ්. ඔක්ටා 2 නොයික් ඇසිඩ්. ඔක තමයි එතකොට මේකට උත්තරේ. ඊට පස්සේ ලකුණු 10ක් ඔන්න ඒකෙන් එනවා. ඊට පස්සේ draw the structure of 18 එකේ N6 fatty acid එක. මොකද්ද මේ කියන්නේ? මේ තියෙන short hand notation අපි දැන් මේ අන්තිමට ඉගෙන ගත්තා. ඒ කියන්නේ කාබන් 18ක් තියෙනවා. එකක් ඩබල් බොන්ඩ්. ඒ ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ මෙතිලින් අන්තයේ ඉඳලා 6 වෙනි තැන එද්දි වරහණින් කියවෙන්නේ මොකද්ද? සිස් ඉන්න විදිහට ඉන්නේ. මේක ඇඳගෙනවත් කොහොමද අපි? මෙන්න මෙතිල් අන්තේ 1 2 3 4 5 1 2 3 4 5 6 මෙතන ඉඳලා සිස් ඔන්න සිස් මේ හයිඩ්‍රජන් නේ මේ සිස් විදිහට යද්දි තමයි මෙහෙම වෙන්නේ බෝක්කුවක් වගේ ඉන්නේ සිස් හරි එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 මෙයා COOH ගණන් කරලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 මෙතෙන්ද තමයි ඉන්න ඕනේ COOH හරි ටිකක් වැඩිපුර අපි දිග්ගස්සන හදලා තේරුණා ඔය විදිහට තමයි එතකොට එන්නේ ඔක තමයි එතකොට මේ ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකට අනුව අපිට අඳින්න පුළුවන් නේ. ඔය ඉතින් හරි ලේසි ප්‍රශ්න බලන්න මේ දෙක ලිව්වනම් ලකුණු 20ක් හම් වෙනවා. විනාඩි 5ක්වත් අපිට ගියාද? නෑ. හරිම සරලයි. ඉතින් මේක හරිම ලේසි පාඩමක්. මහා ලොකු දේවල් ගොඩක් මේකේ අපිට ගන්න නෑ. පුංචි දේවල් ටිකකින් ලකුණු ගොඩක් ගන්න පුළුවන්. හරිම ලේසි. දැන් අපි මෙතෙන් දෙමු. බලන්නකො. මේකේදී තව ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක ගැන වැදගත් දේවල් කීපයක් අපිට කතා කරන්න තියෙනවා. මොනවද රූල්ස් වල? දැන් මෙතන බලන්න මට අවධාරණය කරන්න ඕන ඔයාලට මොකද්ද මේ ට්‍රාන්ස් වලදී බලන්න මෙතෙන්දී ට්‍රාන්ස් එලඩික් ඇසිඩ් 9 වෙනි තැන තමයි තිබුණේ. එතකොට මේකෙදී 18යි 1යි කියලා විතරයි පෙන්නලා තියෙන්නේ. ඇයි වරහණක් නැත්තේ? වැදගත් තැන තමයි වරහණක් දාලා පෙන්වන්නේ සිස් වලදී විතරයි. මෙයාලා කියන හැටියට. ට්‍රාන්ස් තැන් වලදී වරහණක් දාලා පෙන්වන්නේ නැහැ. එලඩික් ඇසිඩ් වල තියෙන ට්‍රාන්ස් අයිසෝමර් එකක් ඉඳලා
එයාලා පෙන්වන්නේ 18ට 1 විතරයි. වරහන් ඇතුලේ n සමානයි 9 කියලා පෙන්නලා නැහැ. එහෙනම් හරි වැදගත්. ට්‍රාන්ස් තැන් වලදී වරහනක් දාලා නැහැ. එහෙනම් ඔයාලට අර පේපරේ වගේ මොකක් හරි එකක් කියලා වරහනක් දාලා මේ ඩබල් බොන්ඩ් එක තියෙන පළවෙනි මෙතිල් එන්ඩ් එකේ මේ මෙතිල් එන්ඩ් එකේ ඉන්න තැන ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකෙන් පෙන්නලා තිබ්බනම් එහෙම ඒ කියලා තියෙන්නේ සිස් කෙනෙක් ගැන. ට්‍රාන්ස් තැන් වලදී එහෙම පෙන්වන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ linoleic acid and 18 carbon atoms, 2 cis double bonds. එතකොට මෙතෙන්දි මොකද මේ කියන්නේ linoleic acid ගත්තොත් එහෙම එයාගේ කාබන් ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවලු. ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකකින් ලියද්දි කාබන් 18ක් තියෙනවා නම් 18යි ඩබල් බොන්ඩ් දෙකක් නම් 18ට 2. සිස් නම් මේ දෙන්නම සිස්නේ. සිස් නම් වරහන් ඇතුලේ පළවෙනි සිස් ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ කොයි කාබන්ගෙද කියලා පෙන්නනවා. n පොඩි ඉරි කැල්ල 1 2 3 4 5 6 n6 පළවෙනි ඩබල් බොන්ඩ් එක හම්බෙන්නේ 6 වෙනි කාබන්ගෙ. සාමාන්‍යයෙන් ඩබල් බොන්ඩ් තියෙද්දි එකක් කර එකක් තියෙනවා. ඒ කියන්නේ අනුයාතව තමයි ඩබල් බොන්ඩ් තියෙන්නේ. මේ ওই විදිහට මේ රූප සටහනේ විදිහට. එතකොට ඔයාලට මේ වගේ ස්ට්‍රක්චර් එකක් දීලා තිබ්බොත් එහෙම එක්සෑම් එකට 18ට 2 n6 කියලා පළවෙනි ඩබල් බොන්ඩ් එක තියෙන තැන විතරනේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඔයාලට සැකයක් හිතෙන්න පුළුවන් දෙවෙනි ඩබල් බොන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඩබල් බොන්ඩ් එක දාන්න පුළුවන් ළඟම තැනට දාගන්න. මේ විදිහට. තුනක් තිබ්බොත් මෙතෙන් දාගන්න. ළඟම තැනට. ඈඩ් කරලා ලියන්න එපා. ඩබල් බොන්ඩ් දෙකම එක ළඟින් දාගන්න. එතකොට හරි. දැන් මේ තියෙන මේ රූප සටහන. හරි. ඊට පස්සේ දැන් මෙයාලා කියනවා ඒක නේම් කරන්න පුළුවන් ඩෙල්ටා විදිහට. දෙන්නම සිස්නේ. දෙන්නම සිස් නම් සිස් ඩෙල්ටා 7 ඩෙල්ටා 9. මෙතෙන්දි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද? ඩෙල්ටා විදිහට දානකොට කොහොමද වෙලා තියෙන්නේ කියලා. 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 7 7. ඉතින් ඩෙල්ටා 9 සහ 7 ඒ විදිහට සිස් මේ දෙන්න පෙන්නලා තියෙනවා. ඉතින් මට ප්‍රශ්නේ තියෙන්නේ මෙයාව නම් කරලා තියෙනවා කියන්නේ සිස් ඔමේගා 7 සහ ඩෙල්ටා 7 සහ ඩෙල්ටා 9 විදිහට. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා නේද? බලන්නකෝ. මේ සාමාන්‍යයෙන් මෙතිල් එන්ඩ් එකේ ඉඳලා තමයි ගන්න. එතකොට මෙයාලගේ නොමන්ක්ලේචර් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් බලන්න. උඩම උදාහරණේ A කියන එක නේද මෙන්න මේකේ. එයාගේ සිස් ඔමේගා 9. ඒ කියන්නේ 9 වෙනි කෙනාගෙන් තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ ඩෙල්ටා 9 සිස් ඩෙල්ටා 9 විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. 9 වෙනි තැන තමයි ඩබල් බොන්ඩ් එක පටන් ගන්න. අයි මේ ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකක් වගේ එකක් නේ. නිල නොලත් කෙනෙක් නේ. දැන් මෙතෙන්දී සිස් ඩෙල්ටා 7 ඩෙල්ටා 9 විදිහට පෙන්නනවා. එහෙම වෙන්න බෑ. ඇයි මෙහි ඉඳලා ගත්තොත් එහෙම 6 වෙනි තැන. එතකොට සිස් ඩෙල්ටා 6 7 8 9 ඩෙල්ටා 9. හරිද? එතකොට මේක ඒ විදිහට තමයි මෙතන වැරදි. මෙතන ඩෙල්ටා 6 වෙන්න ඕන. හරි? හරි. ඊට පස්සේ B lauric acid 1.1 has 12 carbon. lauric acid ගත්තොත් එහෙම carbon atom 12ක් තියෙනවා. And the saturated chain is represented as 12:0. එතකොට saturated කෙනෙක් නේ carbon atom 12ක් තියෙනවා. එතකොට 12:0 ඒ කියන්නේ carbon 12ක් තිබ්බට එයාගේ double bond 0 කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. එයාගේ නැති නිසා. ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකකින් මේ කියන්නේ. හොඳේ. ඊට පස්සේ ටක් ගාලා අපි මාරමු Q4 වලට. මම මේ ටිකේ මේ වැඩිපුර රැඳිලා ඉන්නේ. ඇයි දන්නවද? මේ ෆයිනල් එකට මේ තැන් වලින් අහන හින්දා.
Draw the structure of eicosapentaenoic acid represented as 22 5 මේ question මෙහෙමම දෙන්න පුළුවන්. මොකද ෆයිනල් එකට කියන්නේ මේ අලුතෙන් හදන්න වැඩන්න ඕනේ නෑනේ. මේ Q වල අහලා තියෙන නිකම් question වල අහලා තියෙන ප්‍රශ්න නිකන් දාලා මොකද ළමයි ඉච්චර හිතන්නේ නෑනේ. දැන් බලන්නකො 20ට 5 N3 කියලා දාලා තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? කාබන් 20ක් තියෙනවා. ඩබල් බොන්ඩ් 5ක් තියෙනවා. පළවෙනි ඩබල් බොන්ඩ් එක පටන් ගන්න මෙතිල් එන්ඩ් එකේ ඉඳලා තුන්වෙනි තැන. මේ ෂෝට් හෑන්ඩ් නොටේෂන් නේ. මෙතිල් එන්ඩ් එකේ ඉඳලා තමයි එන්නේ. දැන් බලන්න ඇදලා තියෙන හැටි. 1 2 3 පළවෙනි එක පටන් ගත්තා. ඉතුරු 5 ළඟම තැනට දාගෙන යන්න. පුළුවන් තරම් ලං කරගන්න. ඩබල් බොන්ඩ් ඈතින් දාන්න එපා. දැන් එක තැනක දැම්මොනම් ඊළඟ පොසිබල් පොසිෂන් එකේ ඊළඟ ඩබල් බොන්ඩ් එක දාන්න. මේ විදිහට 1 2 3 4 5. මේ විදිහට තමයි දාන්න ඕනේ. හොඳද? එතකොට ඔය ස්ට්‍රක්චර්ස් හඳුනන්නේ මතක තියාගන්න ෂෝට් හෑන්ඩ් නොටේෂන් එහෙම හරිම වැදගත්. ෆයිනල් එකට අනිවාර්යෙන් අහනවා ලකුණු 20ක් ගන්න පුළුවන්. ඔය මේ නොමෙන්ක්ලේචර් එක හරියට පුළුවන්. ඊට පස්සේ essential fatty acids. The enzymes present in the cells human being are not capable of introducing double bonds at 3 and 6 position from the methyl group. මොකක්ද කියන්නේ? The enzyme present in the cells of human being. මිනිසුන්ගේ තියෙන enzyme වලින් are not capable of introducing a double bond. තුන්වෙනි සහ හයවෙනි පොසිෂන් වලට මෙතිල් එන්ඩ් එකේ from the මෙතිල් ගෲප් එකේ ඉඳලා ඒ කියන්නේ නැට්ට පැත්තේ ඉඳලා 3 සහ 6 වෙනි පොසිෂන් වල තියෙන කාබන් තැන් වලට ඩබල් බොන්ඩ්ස් ඉන්ට්‍රොඩියුස් කරන්න බැරිලු මිනිස්සුන්ගේ තියෙන එන්සයිම් වල. ඒ නිසා fatty acids belonging to N3 and N6 family cannot be biosynthesized in our cell. එතකොට අපේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා නම් යම් කිසි fatty acid එකක් තුන්වෙනි සහ නැට්ට පැත්තේ ඉඳලා කියන්නේ මෙතිල් ගෲප් එකේ ඉඳලා එනකොට තුන්වෙනි කාබන් එකේ සහ හයවෙනි කාබන්ගේ ඩබල් බොන්ඩ් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ තැන් වලට කවදාවත් ඒවා ඒ ෆැටි ඇසිඩ් කවදාවත් අපේ ඇඟේ හැදුන ඒවා නෙමෙයි. අපේ ඇඟේ තියෙනවා නම් ඒවා අපි පිටින් කැම් වලින් ගත්තා. ඒ කියන්නේ මිනිසුන්ට කවදාවත් N3 සහ N6 කියන පොසිෂන් වල ඩබල් බොන්ඩ් තියෙන නැට්ට පැත්තේ ඉඳලා ෆැටි ඇසිඩ් හදන්න බෑ. තේරෙන්නේ නැති කතාව. ඒක ටික වැදගත් කරුණක්. Now you may wonder how the body gets that these omega series of fatty acids. එතකොට මේවා කොහොමද අපි ඇඟට ගන්නෙ? මේවා හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනවා. අපිට නම් එන්නේ නැහැ නේ. ෆයිනල් එකට ලේසි ප්‍රශ්නයක් ආව නම් ඇති අතහැරලා දාන්න ඊට පස්සේ. හරි. ඊට පස්සේ උඩ කියනවා from our diet fish oils are a good source of. ඒ කියන්නේ කොහොමද ගන්නෙ? මේ අපිට අපේ බයෝසින්තසයිස් කරන්න බැරි දේවල් අපි පිටින් ගන්නවා. මොනවා වගේද වැඩිපුර? fish oils. මාළුන්ගේ මේ ඔය මෝර තෙල් වගේ කියන්නේ මාළු අපි කනකොට ෆිෂ්ලා එයාලගේ තියෙන ඔයිල්ස් අපිට එනවා. ඒ වගේද ෆිෂ් ඔයිල් වල මේ N3 fatty acids තියෙනවා. එතකොට plants are good source of alpha linoleic acid but not animals. එතකොට alpha linoleic acid තියෙන්නේ සත්තුන්ගේ. seeds oil contain appreciable amount of linoleic acid. In 6 කියන පොසිෂන් එකේ තියෙන මේ linoleic acid seeds oils ඔය sunflower oil නම් මොන වගේ තියෙනවලු. Biosynthesized from alpha linoleic acid. N3 and N6 obtained from our diet. Fatty acids belonging to N9 and NX series other than N3 and N6 are considered as the essential. Why? මොකක්ද ඒ අහන්නේ? Biosynthesized alpha linoleic acid. N3 පොසිෂන් එකේ තියෙන සහ linoleic acids obtained from our diet. අපේ ආහාර වලින් තමයි අපි ගන්න. මොකද අපිට ඒවා biosynthesize කරන්න බෑනේ. Fatty acids belonging to N9 9වෙනි පොසිෂන් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙන නැට්ට පැත්තේ ඉඳලා ගත්තොත් other than C3 සහ 6 are not considered as essential. එයාලා අහනවා අර මේ essential oil එකක් විදිහට ඇයි කාබන් මේ 9වෙනි පොසිෂන් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙන කෙනෙක් ගණන් ගන්න නැති කියලා. මොකද්ද ලේසිම උත්තරේ? Human body could synthesize C9 fatty acid. ඒ කියන්නේ අපි මිනිස්සුන්ට 3 සහ 6 වෙනි පොසිෂන් එකේ තියෙන මේ ඩබල් බොන්ඩ් තියෙන ඒවා හදන්න බැරි වුණාට අනිත් ඒවා හදන්න පුළුවන්. සරල උත්තරයක්. ඊට ඕන එන්සයිම් අපේ ඇඟේ තියෙනවා. ඒ ටික කියව ගන්න. ඊට පස්සේ ටිකක් වැදගත් දැන් කීපයකට අපි යන් functions of fatty acid in human. මේක ටික පොඩ්ඩක් බලා ගන්න. මේ ෆන්ක්ෂන් අහන්න පුළුවන්. ලේසියෙන් අහන්න පුළුවන් තැන්. මොනවද fatty acid වල අපේ ඇඟේ තියෙන functions මොනවද? එතකොට beneficial effects සහ beneficial non effects ගැන කතා කරන්න පුළුවන්. මොකද්ද මෙතෙන්දී අහන්නේ පළවෙනි එක නැත්තරම non beneficial effect එකක් කියලා තියෙනවා. මොනවද? Prostaglandin formed from N6 fatty acid.
ප්‍රොස්ටොග්ලැන්ඩින් කියන කෙනා හදනවලු මෙතිල් ගෲප් එකේ ඉඳලා 6 වෙනි තැන තියෙන ඩබල් බොන්ඩ් එක තියෙන ෆැටි ඇසිඩ් වලින්. ඒකට කියනවා ඇරකිනොයිඩ් ඇසිඩ් එක කියලා. have non-beneficial effects on health. එයාලා සෞඛ්‍යයට අහිත කරයි. මොකද N6 fatty acids are and prostaglandins derived from it could cause platelet aggregation. අපේ රුධිර පට්ටිකා කැටි කරනවා. aggregation resulting hardening of arteries. ඒවා ගිහිලා arteries වල අපේ ධමනි වල තැම්පත් වෙලා atherosclerosis and promoting inflammations. ඒකලා ඒවා අපේ රුධිර පීඩනය වැඩි වෙනවා, රුධිර නාල ඉදිමෙනවා. අන්තිමේදී heart diseases දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න N6 ඒ කියන්නේ මෙතිල් එන්ඩ් එකේ ඉඳලා 6 වෙනි තැන ඩබල් බොන්ඩ් තියෙන ෆැටි ඇසිඩ්ස්, ඒ වගේම ප්‍රොස්ටොග්ලැන්ඩින් කියන මේ ෆැටි ඇසිඩ්ස් නිසා ප්ලේට්ලට් එකතු වෙනවා, ඇග්‍රිගේට් වෙනවා, කැටි ගහනවා. ඒ නිසා ආටරීස් වල ඩයාමීටර් එක අඩු වෙලා ඉන්ෆ්ලමේෂන් ඇති වෙන්න පුළුවන්. ඒක සෞඛ්‍යයට අහිත කරයි. ඒ N6 fatty acids නේ. දැන් දෙවෙනි එකේදී කතා කරනවා N3 fatty acids. ඒකෝසුපෙන්ටනොයික් ඇසිඩ් and ඩෝකසහෙක්සනොයික් ඇසිඩ්. ඒ දෙන්න ගත්තොත් පොදුවේ N3 fatty acids prevent the retard. දැන් එයා කරන්නේ අරක මේ opposite එක. ඒ කියන්නේ N6 fatty acid වල opposite එක තමයි N3 එකෙන් කරන්නේ. තේරුණාද? එතකොට එයාලා platelet aggregate කරන්නේ නැහැ. ඒක prevent කරනවා. වළක්වනවා. ඒකල්ලා අරකෙදී ඉන්ෆ්ලමේෂන් නැති කරන්නේ නැත ඉදිමෙනවනේ. මේකෙදී ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඉදිමෙන එක වළක්වනවා. ඒ කියන්නේ අරයට සම්පූර්ණ opposite ක්‍රියාකාරීත්වය කරනවා. මෙයා එතකොට health effect එක beneficial අපිට හොඳයි. එතකොට මෙයාලා preventing degenerative diseases, ඒ කියන්නේ අපේ පටක වියෝජනය වෙන පටක පරිහානි වෙන reactions නතර කරනවා, cancers නතර කරනවා, atherosclerosis වචනේ කියවෙන්නේ නැහැ. ඒවා නතර කරනවා. හරිද? අන්තිමේ N9 දැන් මතක තියාගන්න N6 N3 N9 මේ තුන් කාබන් 3 6 9 ඩබල් බොන්ඩ් තියෙනවා කියන කියන්නේ. එතකොට කාබන් මැද ඉන්න එක්කෙනා. මැද ඉන්නේ 6නේ. 3 උඩින් ඉන්නවා 9 යටින් ඉන්නවා. මැද ඉන්නේ 6. එතකොට මැද ඉන්න කෙනා තමයි කාබන් 6ක් තියෙන කෙනා තමයි non beneficial. උඩ සහ යට ඉන්න දෙපැත්තේ ඉන්න beneficial. එතකොට කාබන් 9ක් 9 වෙනි කාබන්ගේ ඩබල් බොන්ඩ් තියෙන කෙනා lower risks associated with cancer and health disease, heart diseases. එතකොට heart diseases උයි cancer diseases උයි අවම කරනවා 9 වෙනි එක කියනවා. එතකොට ඔයාලට පේනවා පැහැදිලිව සම්බන්ධයක් මොනවාද? මේ තුන් දෙනාම පොදුවේ කතා කරනවා heart diseases ගැන. ඒ වගේම beneficial දෙන්නම heart diseases prevent කරනවා. ඒත් එකම cancer effect නැති කරනවා. පොදු ලක්ෂණ කීපයක් තියෙනවානේ. ඒ පොදු ලක්ෂණ වලින්ම පාඩම් කරගන්න. ඊට පස්සේ ටක් ගාලා යන්න glycerides වල. මේකට what are glycerides? Glycerides කියන්නේ මොනවද? Glycerides are the major group of lipids found in biological systems and account for more than 96% of edible fats and oils extracted from plants and animals. සත්තුන්ගේ සහ ශාක වලින් නිස්සාරණය කරගන්න 96ක් වෙච්ච oils සහ fat ගත්තොත් glyceride වලට අයිති වෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට සත්තුන්ගේ fatty acids glyceride විදිහට තමයි ස්ටෝර් කරලා තියෙන්නේ පටකවල. එතකොට මෙයාලා පොදුවේ කතා කරනවා ඒසයිල් මෙතෙන්දී ඒසයිල් ග්ලිසරෝල් කියන කට්ටියගේ common features මොනවද කියලා කතා කරමු කියලා කියනවා. එතකොට glycerides කියලා කියන්නේ මොනවද? මෙතෙන්දී පොඩි හැඳින්වීමක් තියෙනවා. Glycerides are the fatty acid esters of glycerol. අපි මතකද glycerol සහ මේද අම්ල අතර බන්ධනයක් ඇති වුණානේ එස්ටර් බන්ධනයක්. එස්ටර් බන්ධනයකින් හැදෙන කෙනෙක් තමයි glyceride එකක් කියලා කියන්නේ. glycerol වලට fatty acid එකක් එස්ටර් බන්ධනයකින් බැඳුනහම හැදෙන කෙනාට තමයි අපි කියන්නේ glyceride එකක් කියලා. glycerol fatty acid glyceride වෙනවා. that's very happy to try. එතකොට මම ඔයාලට ෆයිනල් එකට වුණ වැදගත් කැලේ මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි. මේ යන්නේ අතුරු කතා. ඒ කියන්නේ මේ වගේ සමහර වෙලාවට අහන්න පුළුවන්. දැන් මෙතන තියෙන මේ glycerol මේ තියෙන glycerol මොකක්ද වෙන්නේ? මේ තියෙන glycerol මේ තියෙන්නේ lauric acid කියන මේද අම්ලය. ඒවා තුනක් මේද අම්ල තුනක් මේ වගේ තුන් දෙනෙක්
මේ OH group තුනට එස්ටර් බන්ධන වලින් බැඳෙනවා. මේ තියෙන එස්ටර් බන්ධනයක් නේ. එස්ටර් බන්ධනයක් නෙමෙයි. මේකත් එස්ටර්නේ. එස්ටර් බන්ධන තුනකින් බැඳුනහම ඒ එන කෙනාට අපි කියනවා ට්‍රයිග්ලිසරයිඩ් එකක් කියලා. නැත්තම් මෙතෙන්දී ලෝරික් ඇසිඩ් බැඳලා තියෙන්නේ මේකට එතකොට කියනවා ලෝරික් තුනක් ඉන්න ට්‍රයිලෝරීන්. ට්‍රයිලෝරීන් නැත්තම් ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් කියලා හඳුන්වන්නේ මෙයා තමයි. හරි. classification of glycerides. Glycerides classification එක ගැන දැන් කතා කරමු. ඉස්සෙල්ලා කතා කරේ fatty acids classification එකනේ. දැන් කතා කරනවා glyceride වල classification එක. මොනවාද අපි A level වල කතා කරා? monoglycerides, diglycerides and triglycerides. නේද? monoglyceride, diglycerides and triglycerides. එතකොට මේ දම්ල එක්කෙනෙක් විතරක් බැඳලා ඉන්නවා නම් monoglyceride එකක් වෙනවා. දෙන්නෙක් වෙනවා. තුන් දෙනෙක් නම් triglyceride. අපි triglyceride ගැන A level වලදී කතා කරේ නේද? එතකොට in living organisms several structural isomers and glycerides are found as the glycerides in them are esterified with different fatty acids. ඒ කියන්නේ සාමාන්‍යයෙන් living organisms ලගේ ගොඩාක් isomers හම් වෙනවා. මොකද මේ glycerol අණුවේ OH තුනට බැඳලා තියෙන fatty acid එකිනෙකාට වෙනස් වෙනවා. එතකොට එයාලගේ විවිධත්වය වැඩි. සහ ඒ fatty acid බැඳලා තියෙන කාබන් එක අණුව දැන් මෙයා 1, මෙයා 2, මෙයා 3. එතකොට මේ තුන් දෙනාට වෙන වෙනම බැඳෙන විදිහ අණුව ගොඩාක් isomers අඳුර ගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ number of isomers present depend on the number of OH groups that have been esterified. Number of isomers present depend on the number of OH group. එතකොට isomers ගාන මොකක් හරි glyceride එක්ක තියෙන isomers ගාන එයාගේ සමානිත ව්‍යුහදාන තීරණය වෙනවා. මොන වගේද? එයාට බැඳලා තියෙන OH group කීයක් esterified වෙලාද කියන එක මතයි structure of fatty acids that have esterified OH. ඒ OH group එකට බැඳිච්ච එකනාගේ structure එක මතයි. කරුණු දෙකක් හින්දා මෙයාලගේ number of isomers ගන්න තීරණය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙයාලා කියන ඊළඟ එක if you look at the structure of glycerides have shown Fischer projection formula 1.5.1 මෙයාගේ පෙන්නපු මේ structure එක අනුව මෙයාලා කියනවා you will see that the secondary OH group secondary OH කියන්නේ මෙයානේ මැද තියෙන OH group එකට තමයි secondary OH කියන්නේ. ඇයි secondary කියන්නේ? දැන් මෙයා primary. මේ OH එකට මම කියනවා primary කියලා. ඇයි? OH බැඳලා ඉන්න කාබන් ඉන්නවනේ ළමයි. එයාට බන්ධන තුනක් හැදෙන්න පුළුවන් නේ තව. ඒ බන්ධන තුනෙන් දෙන්නෙක්ම කවුද? හයිඩ්‍රජන්. එක්කෙනෙක් විතරයි කාබන්. මේ මැද චේන් එකට එන්නේ. ඉතින් මෙයාට කියන අපි primary OH කියලා. හැබැයි මැද එක්කෙනා ගැන කතා කරොත් ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? ඔය බලමු මැද එක්කෙනා. මැද කාබන් ගත්තොත් උඩටත් කාබන් යටටත් කාබන් එක හයිඩ්‍රජන් තියෙනවා. එතකොට අපි යාර කියනවා secondary OH කියලා. මේ OH. එයා ටිකක් උස්තායි අරයට වඩා. තේරුණාද? තේරෙන්න ඕන නේද? ඊට පස්සේ secondary OH is drawn to the left and the carbon of CH2 groups above is given number 1 below 3. ඒ කියන්නේ මේ නම් කරන විදිහ කියන්නේ මේ OH නම් කරද්දී උඩම එක්කෙනා නම් 1 දෙනවලු යටම එක්කෙනා 3 දෙනවලු. එතකොට මැද secondary OH number 2 වෙනවා. ඒක තමයි මෙතෙන්දි මේ කියන්නේ. ඔක වැදගත්. number කරන හැටි. මොකද ඒක use වෙනවා ඉස්සරහට. ඊළඟ තැනට ගියොත් අපි එතෙන්දි කියන්නේ මේ question එකේදී මොනවද කියන්නේ? Draw the structure of the following glycerides using L-glycerol. L-glycerol. Glycerol use කරලා L-glycerol තමයි දීලා තිබ්බේ. හරිද? L-glycerol use කරලා පළවෙනි මේ structures ටික අඳිනවා. 2 monoglycerides with stearic acid. Stearic acid තියෙන monoglyceride කියන්නේ එක OH එක්කිනෙකුට විතරයි බැඳලා තියෙන්නේ. OH group තුනක් තියෙනවා. එක OH එක්කිනෙකුට විතරක් නම් බැඳලා තියෙන්නේ monoglycerides. දැන් මෙයාගේ lauric acid එක දාලා stearic acid එක දාලා ඔන්න දෙන්නෙක් ඇඳා. මෙයා වෙනස්. දෙන්න isomers. ඇයි? මෙයා පළවෙනි එක්කෙනාට මෙයා දෙවෙනි එක්කෙනාට. බැරි වෙලාවත් මෙයා තුන්වෙනි එක්කෙනාට බැඳලා හිටියනම් අපිට වෙන් කරගන්න අමාරුයි නේ. පළවෙනි එක්කෙනයි දැන් මේ glycerol එකම structure එකනේ තියෙන්නේ. දැන් මේ group එක කැඩිලා මෙතන බැඳලා තිබුණා මොකද වෙන්නේ? වෙනසක් නැහැ. ඒ නිසා අපිට ඒක
බැරි වෙලාවත් මේ group එක තුන්වෙනි OH ට බෙදලා තිබ්බනම් මේ දෙන්න isomers වෙන්නේ නැහැ. එකම එක්කෙනා වෙනවා. මේක isomers කියලා වෙන් උනේ පළවෙනි එක්කෙනායි දෙවෙනි එක්කෙනාටයි. primary OH එක්කෙනාටයි secondary OH එක්කෙනාටයි බෙදලා තියෙන හින්දා. හරි. දෙවෙනි එක්කෙනා. Two isomeric diglycerides having stearic and palmitic acid. Stearic acid and palmitic acid බැඳිච්ච දෙන්නෙක් අඳින්නලු. දැන් stearic acid සහ palmitic acid බැඳලා තියෙනවා. ඔන්න primary දෙන්නට බැඳලා තියෙනවා. ඔන්න එක්කෙනෙක්. මේ දෙන්න වෙනස් කරන්න බෑනේ. මෙයා උඩට දැම්මත් මෙයා පල්ලෙහාට දාලා දෙන්න මාරු කරත් එකම ස්ට්‍රක්චර් එකනේ. එහෙනම් මේ දෙන්න විතරක් ඉන්ටර්චේන්ජ් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මැද එක්කනට තමයි දාන්න ඕන දාන එකේ. අන්න එතකොට මේ දෙන්නකින් දෙන්නෙක් යනවා. triglyceride ඇඳුත් කොහොමද? එතකොට තුනක් අඳින්න පුළුවන්. කොහොමද? අර තියෙන තැන් උඩයට මාරු. දැන් මෙතන ඇසිඩ් වර්ග තුනක් තියෙනවා ෆැටි ඇසිඩ්. ඒ තුන් දෙනා උඩයට මාරු කරලා 1 2 3 පොසිෂන් වලට අනුව වෙන් කරලා මේ විදිහට තුනක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා රූල් දෙකක් කිව්වනේ. මෙයාලව මේ තියෙන isomers ගන්න තීරණය වෙන සාධක දෙකක් මොනවාද? OH කීයකට ඇසිඩ් බැඳිලාද? පොසිෂන් මොනවද කියන එක අනුව. ඔන්න ඒක දෙකට ඉවරයි. ඊට පස්සේ අහනවා nomenclature of glycerides. ඊට පස්සේ මොකක්ද කියන්නේ glyceride වල nomenclature එක. Now we will study how glycerides could be named so that for a given definite structure could grow in naming glyceride. Glyceride නම් කරන්න. එතකොට in stoichiometry the glyceride is not specified but the primary OH groups are referred to as alpha and alpha dash. The secondary OH group is මොකද්ද මේ කියන්නේ? මෙයාලා මෙතෙන්දි මේ කියන්නේ මොකද්ද? දැන් අර glycerol ගත්තොත් එහෙම අපි කතා කරන්නේ glycerol වල OH group තුනක් තියෙනවායි කියලා. OH මේ දෙන්නම primary OH නේ. ඇයි? මම අර කිව්ව හේතුව හින්දා. මැද එක්කෙනා තමයි secondary OH උනේ. මෙයා. එතකොට මෙයාලා කියනවා නම් කරද්දි එක රූල් එකක් මොකද්ද? alpha alpha dash and beta කියලා නම් කරන්නලු. beta කියන්නේ secondary OH වලු primary OH එකෙන් beta වලට උඩින් ඉන්න කෙනාට කියන්නලු alpha කියලා. beta වල යටින් ඉන්න කෙනාට කියන්නලු alpha dash කියලා. ඔන්න glycerol නම් කරන විදිහක් යාලා මෙතෙන්දී ඉන්ට්‍රොඩියුස් කරා. තේරුණාද ඒක? OH primary OH groups are referred to as alpha and alpha dash and the secondary OH group is beta. The carbon atom above the CH3OH group, again secondary OH එකනට උඩින් ඉන්න කෙනා alpha and යටින් ඉන්න below ඉන්න කෙනා alpha dash. මම ඔය කියුවේ. In naming glycerides, the ending N. ඒ කියන්නේ ending N is added and the last letter C ඔතෙන්දී E නෙමෙයි C වෙන්න ඕනේ. මෙතන C නේ ස්ටියරික් අනම්මනම් තියෙදි C නේ මෙතන E කියලා දාගෙන ඒක වෙන්න ඕනේ C කියලා. deleted අන්තිමට තියෙන C අකුර delete කරනවා. උදාහරණයක් විදිහට ස්ටියරික් කිව්වහම C එකක් තියෙනවනේ. ඒක අයින් කරලා ඒ වෙනුවට N එකක් දානවා කියලා තමයි මේ කියන්නේ. හොඳේ. මෙතෙන්දී ස්ටියරික් කියද්දි C එකක් තිබ්බා. ඒ C එක අයින් කරලා ඒ වෙනුවට දානවා N එකක්. එතකොට ස්ටියරින් වෙනවා. මේ සිංහලෙන් කියන්නේ ඒකයි. එතකොට nomenclature මොනවද මෙයාලා කරේ? මැද secondary එකනට beta කියලා දාන්න කිව්වා. ඊට උඩින් එකනට alpha දාන්න කිව්වා. ඊට යටින් එකනට alpha dash කියලා දාන්න කිව්වා. ඊට පස්සේ මොකක් හරි හැදෙන මෙයාගේ නම ලියන්නේ glyceride එකේ නම ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් C වලින්. C වෙනුවට C එක අයින් කරලා N එකෙන් දාලා ඉවර කරන්න කිව්වා. එතකොට glyceride එක නම් කරද්දී අන්තිමේදී ඉවර වෙන්නේ N වලින්. ස්ටියරින් වගේ. තේරුණාද? මම හිතන එක තේරෙන්නේ නැති. ඔය පාට වලින් වැඩිපුර ෆයිනල් එකට අහලා නැහැ. කියන්න බෑ. ඒක. ඊට පස්සේ උදාහරණ ටිකක් දීලා තිනවා. මොකද්ද පළවෙනි එකකට 1.2 වල බලන්න. alpha monostearine මොනෝ කියද්දි එකයි. ස්ටියරික් ඇසිඩ් එකක් බැඳලා තියෙනවා. ඒ හින්දා monostearine ඒත් එක මෙයා ඉන්නේ alpha position එක. ඒ කියන්නේ උඩම ඉන්න ඕන. හරිද? එතකොට දැන් මේකෙදි උඩද යටද කියලා හරියට අඳුර ගන්න බැරි ඇයි? දැන් මෙතෙන්දි ඔයාලට බැලුවමට දාලා තියෙන්නේ යටට. යටට දාලා නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? මේක මේ පොතේ හදන්න ඕනේ. මේක alpha dash වෙන්න ඕනේ. නැත්තම් පැටලෙනවා අතන එකක් කියලා මෙතන නිකන් වෙන එකක් කිව්වහම නිකන් මොකක්ද එකක් වගේ නේ. එතකොට alpha dash වෙන්න ඕනේ. හොඳේ. නමුත් ඉතින් තව සාධාරණ හේතුවක් තියෙනවා මෙයාලට කියන්න මොකද්ද? අනිත් දෙන්න හිස්නේ. මෙයක් primary මෙයක් primary. ඉතින් මේක උඩයට මාරු කරොත් අරයා උඩ 1 2 3 මේ යටට 1 2 3 කියලා දාගන්න මෙයා එක
මෙයා 2 මෙයා 3 විදිහටත් ගන්න පුළුවන්. මොකද උඩ 2 හිස්සින්ද. දැන් බලන්න. දැන් මෙතෙන්දී alpha alpha dash ඩයිස්ටිරින්. දැන් ස්ටිරින් දෙන්නෙක් බැඳලා ඉන්නවා. alpha-ටයි alpha dash වලටයි. ඉතින් ඒක වගේ සමාන දෙන්නෙක් ඉඳලා උඩටයි යටටයි දෙන්නම සමාන විදිහට දාලා දෙනවා. ඊට පස්සේ එක්කන බීටා palmatial ස්ටිරින්. එතකොට එයා දාලා තියෙන්නේ 2 palmitoil. palmitoil. එතකොට දෙවෙනි තැන ඉන්නේ 2 කියන්නේ කවුද ඇත්තටම මෙතෙන්දී? බීටා පොසිෂන් එක නේ. දෙවෙනි තැන ඉන්නේ කවුද එතකොට? palmitic acid එක. ඒක palmitoil. ඊට පස්සේ 1 and 3 දෙකේම ඉන්නේ distearoid. ස්ටියරින්. එතකොට distearoid glycerol. එතකොට එයා නම් කරලා තියන්නේ විදි දෙකකට මේ මෙතන තියෙන ඉතින් IUPAC මෙතන බීටා palmitoil distearin. බීටා වල තමයි බීටා කියන්නේ දෙවෙනි තැනනේ. එයාගින් ඉන්න කෙනා palmitil අනිත් දෙන්න ස්ටියරින්ලා දෙන්නේ. එන්න ඩයිස්ටියරින් N වලින් ඉවර කරලා තියෙනවා. මෙතෙන් ගන්න තම වැදගත් දෙයක් තියෙනවා මොකක්ද? මොකක්ද? දෙන්නෙක් ඉන්නවනම් දැන් මෙතෙන්දි බලන්නකො ඩයිස්ටියරික් ඇසිඩ් නේ තිබුණේ. C වෙනුවට N දාලා තිනවා. ඩයිස්ටියරින් කියලා වෙන් කරා. එකම දෙන්නෙක් ඉන්න වෙනසක් වුණේ නැහැ. මෙතන දෙන්නෙක් ඉන්නවා. මොකද්ද? palmitic acid එකක් තියෙනවා, ස්ටියරික් acid එකක් තියෙනවා. එතකොට දෙන්නෙක් ඉන්නකොට මුලින්ම දාන්නේ බීටා පොසිෂන් එකනේ. බීටා ඉන්න කෙනා ඉවරලා තින්නේ කොහොමද? N එකකින් නෙමෙයි. එයාව දාලා තින්නේ කොහොමද? palmitic acid එකේ තියෙන palmitil කියලා. palmitic නේ එන්න ඕන. ඒක ඉවර කරලා තියෙන palmitil කියලා. palmitil. ඒක තමයි ඩයිස්ටියරින් කියලා කියනවා. දැන් බලන්න මේ උදාහරණේ name the following glyceride. මේ glyceride එක නම් කරොත් A සහ B පළවෙනි එක නා බලන්නකෝ. දෙවෙනි තැන නැත්නම් බීටා පොසිෂන් එකේ ඉන්නේ ඔලික් ඇසිඩ්. එයා කොහොමද නම් කරලා තියෙන්නේ? ඔලොයිල්. ඔලියොයිල් නේද? ඔලියොයිල් කියලා. ඒ කියන්නේ ඔලොයික් කියන එකනේ. O L E I C තියෙන්න ඕන. මොකද වෙලා තින්නේ? IC වෙනුවට ඔයිල් කියලා දාලා තියෙනවා. palmitoil. ඒක මතක තියාගන්න එක. දෙන්නෙක් ඉන්නවනම් බීටා පොසිෂන් එකක් කියන මුලින් දාන්නේ. එයා දානකොට එයාගේ ඔයිල් කියලා කැලක් එක දෙන්නුන IC වෙනුවට. ඊට පස්සේ තුන්වෙනි තැන ඉන්නේ. ඒක පළවෙනි තැන ඉන්නේ. ඊට පස්සේ නම් කරන්නේ පළවෙනි තැන. එයාගේ palmitic acid එක ඉන්නේ. එයාගේ IC වෙනුවට ඔයිල් කියලා දාලා තියෙනවා. තුන්වෙනි තැන ඉන්න එක්කෙනා කවුද ඉන්නේ තුන්වෙනි තැන? තුන්වෙනි තැන ඉන්නේ ස්ටියරික් ඇසිඩ්. එතකොට IUPAC විදිහට ලියනවා නම් ස්ටියරොයිල් ග්ලිසරෝල් මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? බීටා ඔයිල් ඇල්ෆා palmitil එතෙන්දිත් අර ටික් වෙනකොට YL දාලා එතකොට මෙතන කරුණු කීපයක් කතා කරනවා. දැන් ඔයාලට පැටලුණාක් දන්නේ මටත් පැටලුණා වගේ. මොකද්ද? මම ආයෙක පැහැදිලිව කියන්නම්. ආයෙ බලන්න වීඩියෝ එක. මොකද්ද කියන්නේ? මෙතනදී නම් කරන විදි දෙකක් මෙයාලා තියෙන එකක් IUPAC එක අනිත් එක මේ දැන් කතා කරපු normal nomenclature. හරිද? IUPAC මේ මිනිස්සු එකක් කියන්න ඕන. දැන් IUPAC විදිහට නම් alpha දැන් මේ උදාහරණයෙන් යන්කෝ. IUPAC nomenclature කිය කියන්නේ දෙවෙනි පොසිෂන් එකේ. පිළිවෙල කියන්න බෑ. priority තියෙන කෙනාට තමයි කියන 2 1 3. දෙවෙනි එක නන්න priority number 1. එයා ගැන කතා කරද්දී එයාගේ තියෙන්නේ ඔලියොයිල්. මේ IUPAC. එතකොට ඔලෙයික් කියන එකට O L E I C කියලා තියෙනවා නම් මේ IC වෙනුවට OYL කියලා දානවා. ඔලොයිල්. ඊට පස්සේ දෙවෙනි ප්‍රයොරිටි එක දෙන්නේ නම්බර් 1 මෙයානේ. නම්බර් 1. එයාගේ ඉන්නේ කවුද? palmitic acid එක. එතෙන්දී palmitic කියද්දි IC වෙනුවට palmitoil කියලා දානවා. තුන්වෙනි එක කෙනාගේ නම ඉවර කරන්නේ. එයාගේ ස්ටියරික් ඇසිඩ් එක ස්ටියරොයිල් කියලා දානවා. ඒකල ග්ලිසරෝල් වලින් තමයි ඉවර කරන්නේ. ඒ IUPAC. හැබැයි අපි කතා කරපු nomenclature එකේදී කොහොමද? අපි ඒකදී කතා කරන්නේ alpha beta alpha dash කියලානේ. බීටානේ ප්‍රධානියා. බීටා මුලින් දැම්මා. බීටා ඔලියොයිල්. ඔලෙයික් ඇසිඩ් වෙනුවට ඔයිල් කියලා දැම්මා. එතකොට alpha වල ඉන්නේ කවුද? palmitic acid.
එයා දාන්නේ පාමිටිල්. පාමිටිල්. අන්තිමේදී ස්ටියරික් ඇසිඩ් ඉවර කරන්නේ ස්ටියරින් වලින්. ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. වැඩි අහලා නැහැ. වැඩි අහලා නැති වුණාට පොඩ්ඩක් ඔය වෙනස් ටික තේරුම් ගන්න. මම හිතන්නේ අතනින් අහයි කියලා. මොකද මෙතන මේ මිනිස්සු පාටලලා දීලා තියෙන්නේ. shorthand notation of triglyceride. triglyceride වෙන්නන shorthand notation එක හරිම සරලයි. මොකද්ද? එතෙන්දී structure of beta oleoil alpha palmitoyl stearine කියන එක නා stop කියලා පෙන්වන්න පුළුවන්. මොකද්ද එතෙන්දී කියන්නේ? this indicates the OH group of first, second and third. සාමාන්‍යයෙන් නම් කරද්දී කොහොමද? 1 2 3 විදිහටනේ. මෙයාලගේ තියෙන OH වලට බැඳලා තියෙන අයගේ group fatty acid අණුපිළිවෙල අනුව තමයි නම් කරන්නේ. එතකොට මේක ස්ටොප් කියද්දි පළවෙනි එක කෙනාට ස්ටියරික් ඇසිඩ්, මේකෙන් ඔලික් ඇසිඩ්, මෙයාගේ පාමිටික් ඇසිඩ් එක බැඳලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. මම මේ නිකන් දාලා තියෙන්නේ ඔලික් ඇසිඩ් එක ඔලි ඔයිල් කියලා දානවා, පාමිටොයිල්, ස්ටිරොයිල් මේ විදිහට දානවා. ඒක ෂෝට් හෑන්ඩ් නොටේෂන්. ඒක ඔය වගේ තැන්වලදී පුංචි තැනකින් මම හිතන්නේ ආයි කියලා. නමුත් ඕකටත් ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක දැන් ස්ටොප් කියලා මේක දීලා තියෙන එකක් නේ යාලා. වැඩිපුර දෙන්නේ නැතුව සමහරට මේ ස්ටොප් කියලා දීලා අහන්න පුළුවන් ස්ටොප් කියන්නේ මොකක්ද කියලා. ඒකට ඔයාලා මේ විදිහට අඳින්න පුළුවන් වෙනවා. හරිනේ. ඔයාලා එහා පිටුවට යන්න. ඊට පස්සේ ඔය තියෙන එතකොට ඇල්ෆා ලිනෝලිල් ඇල්ෆා ඩෑෂ් බීටා ඩයිඔලීන්. ඔන්න එයා නම් කරපු හැටි. එතකොට එයාව මේ පෙන්ලා තියෙන LN ওই විදිහට. ඒ තුනේ යාලා පොසිෂන් එක දීලා තියෙනවා. ඇල්ෆා වල කවුද, බීටා වල කවුද, ඇල්ෆා ඩෑෂ් වල කවුද කියලා. හරිනේ. හරි. ඊට පස්සේ biological functions of triglycerols. මේවා අහලා තියෙන හින්දා මතක තියාගන්න. triglycerol වල biological functions. මොකද්ද මේ කියන්නේ? storehouses of energy. අපි දන්නවනේ පොදුවේ lipids කියන්නේ energy store කරන තැන. එතකොට storehouses of energy. කෝකටත් තෛල විදිහට මතක තියාගෙන energy store කරගන්න. Lipid stores 25% in men, 21% in men, 26% in female ලගින් වැඩි තියෙන්නේ. In the adipocyte cells found in adipose tissues එයාලගේ වැඩිපුර තියෙන හින්දා එයාලගේ වැඩිපුර store කරගෙන තියෙන energy. Source of energy. Energy ඒ කියන්නේ store එකක් විදිහට ක්‍රියා කරනවා. ඒකල energy supply කරන කෙනෙක් විදිහට ක්‍රියා කරනවා. Due to high percentage of carbon hydrogen bonds, lipids ඒවා එතකොට කිලෝජූල් ග්‍රෑමයට කිලෝජූල් 37ක් ලබා දෙනවා. ගොඩක් වැඩිපුර එනර්ජි එකක් ලබා දෙනවා ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් වලට වඩා. ඒ ටික නිකම් පොයින්ට් එකක් විදිහට. මොකද්ද? එනර්ජි ස්ටෝරේජ් එකක් විදිහටයි සෝස් ඔෆ් එනර්ජි එකක් විදිහටයි ක්‍රියා කරනවා. හරි. ඊට පස්සේ වැක්සස් ගැන කතා කරනවා. වැක්සස් කිව්ව මොනවද එතකොට? වැක්සස් කියන්නේ එස්ටර්ස් හැදිලා තියෙන කාගෙන්ද? සිම්පල් ලිපිඩ්ස් ගැන කතා කරද්දී අපි කියවනේ ග්ලිසරෝල් සහ ෆැටි ඇසිඩ් සහ ලොන්ග් චේන් ඇල්කොහොල් වලින් තමයි වැක්සස් හැදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙයාලා කියන වැක්සස් සහ එස්ටර්ස් සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් long chain alcohols containing carbon 14ක් හෝ 30ක් වගේ තියෙන carbon atom තියෙන ඒවා තමයි waxes කියන්නේ. alcohols. Waxes are found in many plants and animals as coatings in the outer covering. පිට කවරේ පිට පොත්තේ දැන් ඔය ඕනම සත්තුනේ ඔය ක්‍රොමියම් එක ගත්තොත් පිට හැදලා තියෙන ඒ වගේනේ. ඉතින් ඒ විදිහට fruits උදාහරණයක් විදිහට මෙයා කියනවා fruits වල නැත්නම් leaves වල stem වල wax covering එකක් තියෙනවා. ඒකයි දිලිසෙන්නේ. water proof වෙන්න. වතුර evaporate වෙන එක නතර කරගන්න. ඉතින් wax coating is present protect plants and animals from the attack by microorganisms ලගේ attack වලින්ට විකර්ෂකයක් විදිහට මේ wax coating එක use කරනවා. සතුන්ගේ කුරුල්ලොන්ගේ ඉහාට වල ඉතින් ඒ වගේ තැන් වල තියෙනවා. ඉතින් පොදුවේ waxes මොනවද? source එක මොකද්ද? ඒ වගේ ප්‍රයෝජන මොනවද කියලා මේ පොඩි සටහනක් දීලා තියෙනවා වගේ. ඒක ඉතින් පාඩම් කරගන්න වෙනවා. bee wax එක මේ අඩු ගන්න එකක්වත් අඩු. bee wax එක ගත්තොත් එහෙම හදන්නේ beesලා candles ඉටිපන්දම් හදන්න, shoe polish හදන්න aloe use කරනවා. මොනවද ඒකේ තියෙන major alcohols මොනවද? ඒවා ගැන පොඩි කියන්නේ ප්‍රධාන සංඝටක මොනවද කියලා මේ දීලා තියෙනවා. ඔක මට මොනස් කියන්න බෑ. පාඩම් කරගන්න තමයි
එකම දේ. activity එක පොඩ්ඩක් බලමු. මොනවද මේ අහලා තියෙන්නේ? What property does waxes and steroids have in common? දෙන්නටම පොදුවේ තියෙන මොනවද? wax වලටයි steroids වලටයි පොදුවේ මොනවද තියෙන්නේ? දෙන්නගෙම තියෙන්නේ කවුද? දෙන්නගෙම කවුද ඉන්නේ? මම පටන් ගද්දිම කිව්වනේ අර මම කැන්සල් එක ලියලා තිබ්බ නේද පළවෙනි මේ මම කතා කරද්දී දෙන්නටම පොදුවේ මොනවද තියෙන ලක්ෂණ කියලා. glyceride සහ waxes වලට දෙන්නටම පොදුවේ ඉන්න කවුද? fatty acids. glycerol ඉන්නවා glycerides වල, waxes වල තියෙන කවුද? long chain alcohol groups. තේරුණාද? ඒක තමයි මේකේ වෙනස. Draw the structure of wax form 26 zero fatty acids and alcohol form from it. ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ? මෙයා කියන්නේ 26 බිඳුව fatty acid එක කියන්නේ මොකක්ද? කාබන් 26ක් තියෙනවා බිඳුව කියන්නේ ඩබල් බොන්ඩ් නැහැ. කාබන් 26ක් තියෙන කාබොක්සිලික් ඇසිඩ් එකයි ඒකෙම COOH group එක වෙනුවට හිතන්න කාබන් 26ක් තියෙනවායි කියලා. එයාගේ කාබොක්සිලික් මේක තව තියෙනවා හොඳේ 26ක් තියෙනවා ඔක්කොම. එයාගේ කාබොක්සිලික් එකයි ඒ වගේම කාබන් 26ක් තියෙන OH group එකක් තියෙන ඇල්කොහොල් එකයි. මේ දෙන්න එකතු වුණාම හැදෙන wax එක අඳින්නලු. මොකද්ද කරන්න තියෙන්නේ? මේ OH එකයි මෙතන තියෙන HFV කැඩිලා යනවා. ජලාණුවක් පිට වෙනවා. මේ දෙන්න එකතු කරලා අඳින ස්ටර් බන්ධනය. ඒක තමයි අඳින්න කියන්නේ. හරිම ලේසි හොඳේ. මහ ලොකු දෙයක් නෑ. ඊට පස්සේ draw the structure of 22 into 6 N3 fatty acids. IUPAC nomenclature එක දෙන්නලු. delta X nomenclature එක දෙන්නලු. නිකන් කරලා බලමු. 22ට 6 කියන්නේ මොකද්ද? 22ට 6 කියන්නේ කාබන් 22ක් තියෙනවා. ඩබල් බොන්ඩ් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒකේ පළවෙනි ඩබල් බොන්ඩ් එක ඉන්නේ කොහෙද? තුන්වෙනි තැන. මේව සාමාන්‍යයෙන් අඳින්නේ කොහොමද? සිස් ට්‍රාන්ස්ද? වරහණක් ඇතුලේ N3 කියලා දාලා දින්නා. මෙයාලා අඳින්නේ 6 විදිහට. වරහණක් තියෙන හින්දා 6 විදිහට තමයි අඳින්නේ. තේරෙන්නේ නැති. නේද? අපි නිකන් අඳලා බලමු. මම ගොඩක් ඒක කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඇක්ටිවිටිස් කරන්න ඕන. ඇක්ටිවිටිස් කරන්න මේක නිකන් අඳිමු. ඔන්න පළවෙනි එක නා. 1 2 3. ඔන්න තුන්වෙනි තැනින් ඩබල් බොන්ඩ් එකක් පටන් ගත්තා. 4 උඩට ගියා. ඔන්න ඩබල් බොන්ඩ් එකක් ආයෙත් මම උඩට ගියා. ඔන්න ආයෙ ඩබල් බොන්ඩ් එකක් පටන් ගත්තා. උඩට ගියා. ඩබල් බොන්ඩ් එකක් දැම්මා. උඩට ගියා. ළඟින්මයි දාන්නේ. හොඳේ ඩබල් බොන්ඩ් අතර හිස්තන් තියන්නේ. පුළුවන් ළඟම තැනට දානවා. ඩබල් බොන්ඩ් කීයද දැන් එතකොට? පළවෙනි තුන්වෙනි එක යන පටන් ගත්තේ ඩබල් බොන්ඩ් තියෙන්න ඕනේ කිව්වා 6ක්. දැන් 1 2 3 4 5යි 6ක් හන්දා ඔන්න දැන් බලමු කාබන් කීයද? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි COOH. ඕක තමයි ළමයි අදින්න කිව්වේ. මේකේ අමාරුද මේක? නෑනේ. හරිම සරලයි. IUPAC nomenclature කොහොමද දෙන්නේ? කොහොමද IUPAC nomenclature එක දෙන්නේ? cis කීයක් තියෙනවද? cis trans විදිහට දෙකම අපි කරමු. EZ විදිහටත් කරමු. දැන් ඔක්කොම cis නේ. cis 6ක් ඉන්නවනේ. එතකොට කොහොමද දාන්නේ? cis. මම C අකුර විතරක් cis දාලා ඔක්කොම දාන්නකො නැත්නම් ඒක cis. චික්කේ කිව්වෙන් දන්නේ cis. එක්සෑම් එකේදී cis කියන්නේ cis. හයක් තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි cis. ඊට පස්සේ පොසිෂන් ටික දාන්න ඕනේ නේ. පොසිෂන් ටික දාන්න ඕනේ. කොහොමද? ඔන්න 3 6 3 6 7 8 9 3 6 9 12 හලෝ 18 නේ ඕනේ 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ඔන්න පොසිෂන් ටික දැම්මා ඉරි කැල්ලක් ගහුවා කාබන් කීයක් තියෙනවද
කාබන් 22යි. එතකොට කොහොමද මේ කාබන් ප්‍රමාණය දැන් දෙන්නේ මොලිකියුලර් දාද්දි කාබන් පොඩි එතකොට කාබන් 22ක් තියෙන. එතකොට දාන්න කොහොමද ග්ලූකෝස් ඔව් මේක බලන්න පොඩ්ඩක් මට මතක එක ග්ලූකෝස් හෙක්සීනොයිඩ් නේද? ග්ලූකෝස් කියලා තමයි කියන්නේ ග්ලූකෝස් කියන්නේ 22ට 2 ග්ලූකෝස් ඩබල් බොන්ඩ් කීයද? 6ක් තියෙනවා. එතකොට හෙක්ස් ඊනොයික් කියලා දානවා. දැන් මිච්චි ගැටලුවක් එනවා නේද? මොකක්ද? මෙතන ඊනොයික් කියලා එන්න ඕන. සහ හෙක්ස් කියලා කැලලක් එකතු වුණා. අයියේ. ඩබල් බොන්ඩ් තියෙන ප්‍රමාණයට අනුව ග්ලූකෝස් දැන් අතෙන්දී ඔලික් ඇසිඩ් ගත්තොත් එහෙම ඔයාලට මතක ඇති එතෙන්දී මම චුංකි වැරද්දකුත් කරා. මොකක්ද? මට දැන් ඒක මතක් වුණා. මොකක්ද? ඔලික් ඇසිඩ් ගත්තොත් එහෙම ඔලික් ඇසිඩ් වල අපි කිව්වේ ඒකේ ඔලික් ඇසිඩ් වල මොකද ස්ට්‍රක්චර් ටිකක් අත්කලෙන් වලට ඉතින් මුන්ති දෙයක් ඇඩ් කරන්න ඕන UPC නුන් කේච් එක දාන්න මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. දැන් මොකද්ද IUPAC non case එක ලියද්දි මොකද්ද ඩබල් බොන්ඩ් තියෙනවා නම් ඒන් කියලා දාන්නේ නැහැ නේ ඊන් කියලා දානවනේ. මට ඒක කියන්න බැරි වුණා. මට ඒක මෙතෙන්දි තමයි මතක් වුනේ. ඔය ඒ කියන්නේ මේක දැන් හරක් වෙනවා නේද? ඒ කියන්නේ මැෂින් එක ස්ලෝ කොහොම හරි ඔව් වෙන්නේ මේ තියෙන්නේ. මෙතෙන්ද තමයි වැදගත් මට කියන්න මිස්ම තැන. ඔයාලා ඉතින් මේ වීඩියෝ කිවරනකම් බලන්න නැත්නම් අපරාධي හොඳේ. එතකොට මොකද? මෙතන මෙයා නම් කරද්දී ට්‍රාන්ස් සිස් ට්‍රාන්ස් වලට දාන්න එපා. ට්‍රාන්ස් ඉරක් 9 වෙනි එක්කිනානේ ඩබල් බොන්ඩ් එක හම් වෙන්නේ මේ හින්දලා 9 ඔක්ටා දෙකා. ඔක්ටා දෙකා තමයි එන්න ඕනේ. ඔක්ටා දෙකා 18ට කියන්නේ ඔක්ටා දෙකා කියලා නේ. ඔක්ටා දෙකා. හැබැයි නම් කරද්දි නොයික් ඇසිඩ් නෙන්නේ. දෙක නොයික් ඇසිඩ් දාන්න නොයික් ඇසිඩ් තමයි එන්නේ. එතකොට ඔක්ටා දෙකා දෙක නොයික් ඇසිඩ් කියද්දී මෙතන ඒ අකුර E කරන්න ඕනේ. ඇයි ඒක ඩබල් බොන්ඩ් නේ. එතකොට ඇල්කේන් එකක් නෙමෙයිනේ. ඇල්කීන් එකක්. එතකොට දෙසිනොයික් ඇසිඩ් ඔක්ටා දෙසිනොයික් ඇසිඩ් නැත්නම් ඔක්ටා දෙසිනොයික් ඇසිඩ් ඊනොයික් ඇසිඩ් කියලා එකතු වෙනවා. තේරුණාද? ඒක සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා. එතකොට වීඩියෝ එක මොකද අතරමඟින් නතර කරොත් එහෙම සොරි තමයි. එතකොට මේ මෙතෙන්දී ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා නේ. ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා. නම් කරද්දි කොහොමද නම් කරන්නේ? 1 2 3 4 5 6 7 7 වෙනි තැන 7 8 9 10 10 වෙනි තැනයි 7 වෙනි තැනයි 10 වෙනි තැනයි දෙකේම ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා. ඔක්කොම එතකොට කීයද? 11 12 13 14 15 16 6ක් තියෙනවා. 6ක් තියෙනවා නම් අපි ඒකට මොකද්ද කිව්වේ? සෙක්ස් දෙකක්. එතකොට
දෙන්නම සිස් නේ. සිස් සිස් නෙමෙයි ඉරා 7 10 කොහොමද මේක දාන්නේ sex දෙක sex දෙක එතකොට ඒ අකුර වෙනුවට අපිට දාන්න වෙනවා e කියලානේ මේ දෙසී වෙනවා සීනොයික් ඩෙකානොයික් නේ ඩෙසීනොයික් ඇසිඩ් කියලා දාන්න වෙනවා එතකොට ඒ වගේ තැන් ටිකක් හොඳට බලා ගන්න ඕන මටත් ඒ තැන චුට්ටක් කියද්දි මගේ අර නේද එතකොට ඒකෙදි දාන්න වෙන්නේ ඔව් හෙක්ස් ඔව් හෙක්සීන් එතකොට 6 දෙක දෙසීනොයික් ඇසිඩ් ඒ විදිහට එක බලා ගන්න ඕන. ඒක බලමු තව එක්සැම්පල් එකකට යනකොට කොහොමද මේක නම් කරන්නේ. එනේ IUPAC rules ටික හොඳට මතක තියාගන්න ඕන. ගොඩාක් සංකීර්ණ වෙනක් දෙන්නේ නැති වෙයි. අර එතකොට ඊනොයික් කියන එක දාන එක ඩෙසීනොයික් ඇසිඩ් ඒක මතක තියාගන්න ඕන මොකද ඒක ටිකක් වැදගත් කරනවා ඒ වගේම තව තැනකට ගියොත් මම උදාහරණයක් දෙන්නත් හොඳයි පිටුව අංක මේකෙදි බලන්නකෝ මෙතන මේකෙන් ID එක ගන්න හරියට හොඳේ මෙතන බලන්නකෝ මෙතන මෙන්න මේ Q එක මට මෙතෙන්දිත් මේක නෝට් කරන්න තිබුණා මට ඒක හරියට කරගන්න අමතක වුණා මොකද්ද මෙයාගේ IUPAC එක nomenclature එක දෙන්න ඕන අපි දන්නවනේ ඉස්සලාම අපි කියවන 9 නැත්තම් සිස් 9 12 ඔක්ටා දෙක 18යි ඩයි ඊනොයික් අයි ඊනොයික් දෙක මේ දෙන්නෙක් ඉන්නවා ඩබල් බොන්ඩ් එතකොට අපි ඉස්සලා අර අඳපු උදාහරණේ ඊළඟ පිටුවේ අපි කතා කරපු එක ඩයි කියලා එන්න ඕන ඩයි ඊනොයික් ඇසිඩ් අර මේ කාබන් 16ක් තිබ්බ කෙනා එතකොට මෙතන ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා එතකොට ඩයි ඊනොයික් ඔක්ටා දැන් මෙතෙන්දි නම් ඔක්ටා ඩෙසීනොයික් කියලා දැම්මනේ එතකොට ඊනොයික් කියලා දැම්මේ එකයිනේ තිබුණේ එක ඩබල් බොන්ඩ් එකයිනේ දැන් මේ උදාහරණේ ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවානේ එකයි දෙකයි නේද ඒ දෙන්නම පේන්න නම් ඩයි ඊනොයික් කියලා පෙන්වන්න ඕන ඩයි ඊනොයික් ඇසිඩ් තුන් දෙනෙක් කියනවා ට්‍රයි ඊනොයික් ඇසිඩ් හතර දෙනෙක් කියනවා ටෙට්‍රා ඊනොයික් ඇසිඩ් පස් දෙනෙක් කියනවා පෙන්ටා ඊනොයික් ඇසිඩ් හයක් හිටියානම් හෙක්සා ඊනොයික් ඇසිඩ් එතකොට අර ඇක්ටිවිටි එකේ තිබ්බ එක්කෙනාගේ තැනට ගියොත් ඇක්ටිවිටි එකේ තිබ්බ ප්‍රශ්නේ එතෙන්දී අපිට මේක ක්ලික් වුණේ මටත් ඒක කියන්න අමතක වුණා මුලින්ම මොකද සිංගල් බොන්ඩ් තිබ්බායමයි අපිට මෙච්චර කාලයක් වෙනුනේ එතෙන්දී මේ ප්‍රශ්නේ මෙයාලා අපිට කියන්නේ මොකක්ද draw the structure of මෙයාගේ ඉඳලා IUPAC name එක දෙන්න කියලානේ කිව්වේ නේද
ගොඩක් වැඩි කොම්ප්ලෙක්ස් වුණා. ඒක මොකද කරන්න ඕන දෙයක්. නැත්නම් ඒක ලොකු මිස්ටේක් එකක්. කොට බලන්න ඒක අනින්න. එතකොට ඒ ඇක්ටිවිටි එකට අනුව ඒක තිබුණා කාබන් කාබන් තිබුණා 22ක්. එතකොට කාබන් 22යි ඩබල් බොන්ඩ් තිබුණා 1 2 3 4 5 6 කාබන් 6ක්. එතකොට හෙක්සා ඊනොයික් ඇසිඩ් කියලා තමයි ඉවර වෙන්නේ. දැන් මේක මට මේ මැෂින් එක ස්ටාර්ට් වෙනවා. ඉවර වෙන්නේ හෙක්සා ඊනොයික් ඇසිඩ්. හෙක්සා ඊනොයික් ඇසිඩ් කියලා තමයි ඉවර වෙන්න ඕන. එතකොට කාබන් 22ක් නේ. එතකොට දෙන්නෙක් නම් ග්ලූකෝස් හෙක්සා ඉන්නවා. දෙන්නෙක් නම් ග්ලූකෝස් හෙක්සා ඒක 22ක් නම් 22 ස්ලෝ අපි ටක් ගාලා ඊළඟ සෙෂන් එකට යමු. සෙෂන් නම්බර් 4 වලට. ඉස්කෝලේ ස්ලෝ නම් විපාරනවා.